අපි ත්‍රිකෝණමිතියේ වෘත්තසිත පාඩම තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකෙදී අපි උදේ දෙකීම ගන්නකොට අපි xy තලය ගත්තොත් xy තලය අපි කේන්ද්‍රය හා අර වෘත්තයක් කරසලනවා. වෘත්ත පරිධියමත් අපි ලක්ෂයක් ගන්න කණ්ඩායම යක්ෂානුබද්ධව xy කියලා. හරි. XOP කරන අපි ඊට විතර ගමු. ඒක ගත්තොත් එහෙම එතකොට මේ p ලක්ෂය අපි කණ්ඩායම් දෙක කරාම එතන වෘත්තපාද හතරක් යනවා. හරි. ඒතර p ලක්ෂය එතකොට මේ කොටස පිටන්න බෑ. θ බිඳුව 94 තියෙන අවස්ථාව පිටන්න. ඒක පළවෙනි වෘත්තපාදේ කියනවා. θ 90 184 p ලක්ෂය පිටන්න පුළුවන්. නැත්නම් 180යි 274 ඊට පිටන්න පුළුවන්. නැත්නම් මේ p ලක්ෂය පිටන්න පුළුවන්. නැත්නම් 270යි 304 p ලක්ෂය පිටන්න පුළුවන්. එතකොට මේක වෘත්තපාද හතරක් වෙනවා. ඔය වෙන දීලා නෝට් එකේ ඒක සම්බන්ධ වෙනවා. p ලක්ෂය මේ θ ඉන්ද්‍රයි අනුතරයෙන් විද්‍යා පරිදි දෙක අතර. වාතය තියෙනකොට ඒක මේක පළවෙනි පාදක වෙනවා. ඒ අවස්ථාවේදී අපිට පේනවා මේ p ලක්ෂය xy කණ්ඩායම දෙකම ධන වෙනවා. හරි. xy සම දෙක ධන වෙනවා. xy කණ්ඩායම දෙක ධන වෙනවා. ඒ p ලක්ෂයේ පළවෙනි වෘත්තවාදී පිළිවෙල. හරි. ඊළඟ p ලක්ෂය දෙවෙනි වෘත්තපාදයකට වෙනවා. θ වලගේ අනුර රෙඩි අතර 85 දෙකට රෙඩි 5 කට අඩු වෙනවා. ඒ කියන්නේ 5 දෙක උඩයි θ. උඩයි 5 වෙනවා. තේම. එතකොට p ලක්ෂය මේ විදිහට පිටනවා. එතකොට x කණ්ඩායමේ ඍණ වෙනවා. y කණ්ඩායමේ ධන වෙනවා. හරි. ඒක දෙවෙනි වෘත්තපාදයක වෙනවා. p ලක්ෂය එතකොට මේ θ වල මේ ආකාරයට එනවා. හරි. ඊළඟ මේ විදිහට ආවොත් p ලක්ෂය තුන්වෙනි වෘත්තපාදයකට ආවොත් කණ්ඩායම xy ආවම මේ විදිහට ආව වෙන්නේ. එතකොට මෙතන එතකොට θ කියන්නේ මේ කෝණය. එතකොට θ පවතින තුන්වෙනි වෘත්තපාදය නම් 5 හා 2.5 3.5 බිඳුන් දෙක අතර. ඒ කියන්නේ අංශ 180යි 270 අතර. එතකොට එන්නේ 3.5 බිඳුන් දෙක උඩයි θ උඩයි 5 උඩයි θ උඩයි 3.5 බිඳුන් දෙක. හරි. ඕකේ. ඊළඟට ඒක තුන්වෙනි වෘත්තපාදය වෙනවා. එතකොට p ලක්ෂය මේ විදිහට පිටන්න පුළුවන්. එතකොට මේ අතරදී xy කණ්ඩායම දෙකම රෙඩි වෙනවා. හරි. ඊළඟට p ලක්ෂය තුන්වෙනි වෘත්තපාදයක පිටනකොට මේ අවස්ථාවේ ඔයගලන්ට දීලා තියෙන සටහන තියෙනවා. මේ අවස්ථාවට එනකොට x ධන වෙනවා y ඍණ වෙනවා. හරිද? එතකොට θ කියන්නේ x අක්ෂ සංසාරයක කෝණය වෙන මේ කෝණය. එතකොට θ තියෙන්නේ 270ට වැඩි 3 අඩු. ඒ කියන්නේ 3.2යි 2ක අතර. එතකොට එන්නේ 3.2 කුඩායි θ කුඩායි 2ක වෙනවා. ඔය වෘත්තපාදකවලදී p ලක්ෂයේ ලකුණ විතරේ පළවෙනි පාදයේ x දෙකම ධන වෙනවා. දෙවෙනි පාදයකට x වෙනවා y ධන වෙනවා. එතකොට θ තියෙන්නේ 2.5 අතර. තුන්වෙනි පාදයට එනකොට එතකොට xy දෙකම ඍණ වෙනවා. එතකොට එන්නේ θ 5 සහ 3.5 දෙක අතර. හතරෙන් එනකොට θ තියෙන්නේ 3.2යි 2ක අතර. එතකොට xy x ධන වෙලා y ඍණ වෙනවා. හරිද? ඔය වෘත්තපාදවල p ලක්ෂයේ හැසිරෙනකොට xy වල ලකුණු ඔය ටික අපි කණ්ඩායම් අපිට සම්දිතුම් කරලා තියෙනවා. ඔය ටික නෝට් එක ටික බලන්න. ඊළඟට අපි මේ වෘත්තසිත දෙකක් කර දක්වන්න යන්නේ. එතෙන්දිත් අපි මේ දෙක ඕකේන්ද්‍රයේ මූල ලක්ෂ්‍ය වෙන අර ආරණ වෘත්තයක් සරගන්න වෘත්ත පරිධියමත් අපි ඉලක්ෂයක් ගන්නවා xOP කොම් θ විදිහට. ඊළඟ කණ්ඩායම් අපි xi කරගන්න. මේ කොටස වල θ. හරිද? එතන අපි පළවෙනි වෘත්තසිත විතර දක්වන්න θ කෝණේ sin එක. හරිද? θ කෝණේ sin එක කියන්නේ එතකොට මේ p ලක්ෂයේ y කණ්ඩායමක බෙදීම අර වෙනවා. අනිසම sin එක මෙතන p ලක්ෂයේ y කණ්ඩායමකදී අර ඒක පළවෙනි පාදේ පිටන්න පුළුවන්. දෙවෙනි පිටන්න, තුන්වෙනි පිටන්න, හතරවෙනි පිටන්න පුළුවන්. හරිද? එතන θ කෝණේ sin එකට අපි කෙටි සංකේතයෙන් ගන්න sin θ කියලා ගන්නවා. හරිද? ඒක අපි ඒක වලින් දක්වන්නේ sin θ සමානතර p ලක්ෂයේ y කණ්ඩායමක එතන y බෙදීම ආව වෙනවා. ඔය සටහන ඉස්සර තියෙනවා. හරිද? ඔය තමයි θ කෝණේ sin විදිහට අර්ථ දක්වන්නේ. ඉතින් දැන් මෙතෙන්දී අපිට θ වල සියලුම ගැන සදා මේ අනුපාතය තමයි එතකොට sin θ සමාන y බෙදීම ආදී තමයි ඔය පළවෙනි පුරුෂිතය අර්ථ දක්වන්නේ. මේකතර තවත් සම්ම දැක්කනම් මේ θ වල යම්මගේ රන් රූප හැමසෙම sin θ එක එකක් විතරයි. ඒකට මේක අනිවාර්යයෙන්ම ස්ථිර සමාන sin θ එකලත් ඒක ශ්‍රිතයක් වෙනවා.
අපි තව පොඩ්ඩක් මේකේ වසම පරාසය ගැන සාකච්ඡා කරනවා. ඒක පළමුවෙන් මේ තීට කොනේ සයින් එක ගන්න. එතකොට පීලක්ෂය y කණ්ඩායමකදී මාර. හරි. හරි. ඕකේ. එහෙනම් දෙවෙනි කුල්සිතේට අපි ගන්නේ තීට කොනේ කොසයින්. ඒ තීට කොසයින් කියන එක කොසයින් තීට කරන එක කෙටි යෙදුමක් ගන්න cos තීට කියලා. ඒක සමානයි අපි ගන්න පීලක්ෂය x කණ්ඩායමකදී මාර. ඔය තමයි දෙවෙනි උද්දේශය. මේගොල්ලෝ සාමාන්‍ය පෙළදී ගන්න ඇති sin θ සම්මුඛාදී විකරණය cos θ බද්ධවාදී විකරණය කියලා ත්‍රිකෝණ ත්‍රිකෝණයක් සම්බන්ධ මේගොල්ලෝ සූත්‍රයක්. එතන සීලම අගයන් සඳහා තමයි කාර්යයක් වෙන්නේ. එතන තීරවල සීලම අගයන් සඳහා cos θ තර x පිළිම r වෙනවා. හරිද? ඊළඟට අපි තීරකෝණේ ටැන්ජන් tan θ. ටැන්ජන් θ ඉන්නේ අපි tan θ කියලා කියන්නේ tan θ සමාන වෙන්නේ sin θ cos θ කියන මේ උත්සව දෙකේ අනුපාත විදිහට අපි ගන්නවා. හරිද? ඒතර මෙතෙන්දී cos θ සම්බන්ධ වෙනවා. මොකද උන පරිවර්තනයක් විදිහට එන්නේ. ඒතර cos θ බිඳුනොත් මේක අර දෙක වෙන්නේ නැහැ. ඒක නිසා තුනේ දෙකට උත්සිතය ගන්න tan θ එක sin θ විදිහට cos θ විදිහට තමයි අර්ථ කරන්නේ. හරිද? එහෙනම් අලින් උත්සිතය ගන්නකොට පීලක්ෂයේ sin මේ ඒතර පීලක්ෂ ගන්න xy විදිහට පීලක්ෂය ඇතුලේ වෙනකොට θ කොනේ sin එක කියන්නේ පීලක්ෂය y කණ්ඩායමක විදිහට cosine කිව්වොත් පීලක්ෂය x කණ්ඩායමක විදිහට tan θ කියන්නේ sin θ cos θ වල අනුපාතය. හරිද? ඔය ටික තමයි ප්‍රථම වශයෙන් දරගන්න තියෙන්නේ. ඒකදී ඊළඟට අපි එක එක වෙන වෙනම විස්තර කරමු. මෙතෙන්දී අපි ගත්තොත් එහෙම f θ සම sin θ කියලා. හරිද? තීරණ ඕනම කරන රූපස් අපිට මේ කාව්‍ය අපිට y විදිහම r. හරිද? ඒතර තීරණ ඕන ආගයකට අනුරූප f θ එකම එකක් විතරයි තියෙන්නේ. තීරණ ඕන ආගයකට අනුරූප f θ එකම එකක් විතරයි තියෙන්නේ. ඒකෙත් මේක ශ්‍රිතයක් වෙනවා. හරිද? අනන්‍යයක් තියෙන්නේ ඒක ශ්‍රිතයක් වෙනවා f θ සම sin θ කියන එක. ඒතර අපි මේකේ වසම ස්පරාසය ඊළඟට ගන්නවා. ඒතර තීරණ 0 වගේ කිව්වම තීරණ 0 තාත්තිකයක් ගන්න පුළුවන්. එහෙනම් අපි f θ sin සමාන sin θ එක ගත්තොත් තීරණ ඕනම තාත්තිකයක් ගන්න පුළුවන් නම් මේක වසම එන්නේ 0 තාත්තික සංඛ්‍යා. හරි. වසම එන්නේ 0 තාත්තික සංඛ්‍යා ගන්න පුළුවන් තීරණ. හරි. ඒකින්ද f θ සම sin θ ශ්‍රිතය ගත්තොත් වසම එන්නේ තාත්තික සංඛ්‍යා වලක. ඒතර ශ්‍රිතය නම් f θ sin θ ගත්තොත් වසම අපි ලියන්නේ dx කියලා. එනම් මේකේ වසම තාත්තික සංඛ්‍යා වලක වෙනවා. මොකද තීරණ ඕන වගේ ගන්න පුළුවන් මේ ඕන තාත්වික සංඛ්‍යාවක් ගන්න පුළුවන්. ඒක වසම ඕකේ. ඊළඟට පරාසය. තීට වෙනස් වෙනකොට මේකේ පරාසය. ඒකදී අපි මේ දෙක ලම්බ එකක් ගන්නොත් මේ අවස්ථාව ගන්න. ඒක අපි ගත්තොත් එහෙම ඉන් කියලා. මෙන්න මේ දුර 1 වෙන x විතර y. එතකොට මේ ඊලක්ෂයේ පරිධිමත් චලන වෙනවා. පීලක්ෂය පරිධිමත් චලන වෙනකොට පීලක්ෂය මෙන්න මෙතන සම්පාදනොත් x ලගේ r වෙනවා. මේ පීලක්ෂය විතට ආවොත් පීලක්ෂය විතට ආපෙටි x ලගේ r වෙනවා y ලගේ බිඳු වෙනවා. හරි. ඒක මොකද විතර කණ්ඩායමකින්නේ වරන් පේනවා මේ උසයාරේ r විදිහට මෙතන කණ්ඩායමකින් අපි එක කරගත්තොත් r බිඳුව. මෙතට යනකොට බිඳුව r වෙනවා. නේ විතර x කණ්ඩායම විදිහට y කණ්ඩායමක එතකොට r වෙනවා. ඒතර අපි මේක කරගමු. එහෙනම් මෙතන එනකොට අපි ඒක කියලා ගත්තොත් මෙතන කණ්ඩායම මෙතනට එනකොට එතකොට S කණ්ඩායම ඍණ වෙනවා. එතකොට ඍණාව බිඳුව වෙනවා. මෙතන අපි B එක කියලා ගත්තොත් මෙතනට එනකොට බිඳුව ඍණාව වෙනවා. හරි. ඒත් අපිට පේනවා මෙතෙන්දී මේ තීර කෝණය තීර තාත්විකයන්සේ වෙනස් වෙනකොට මෙතෙන්දී පීලක්ෂය මෙතනට එනකොට ඒක තීර බිඳුවොත් එහෙම x වලගේ r වෙනවා. ඊට පස්සේ මේ පීලක්ෂය මෙහාට ચાලන වෙන තීර වැඩිලා මෙහාට ચાලන වෙනකොට x වලගේ ක්‍රමයෙන් අඩු වෙනවා. අඩු වෙනවා මෙතනට එනොත් x වලගේ බිඳුවක් වෙනවා. ආවෝ මේ පැත්තට එනකොට ආවෝ x ලගේ වැඩි වෙනවා. මේ විශාලත්වය වැඩි වෙනවා. මෙතනට x ලගේ ඍණාව වෙනවා. හරිද? ඒතර මේනවා ඔයාලන්ට හැමසෙම මෙතෙන්දී තීර වෙනස් වෙනකොට මේ x ලගේ පිටන්නේ ඍණාව ධනාව අතර. මෙතනට r වෙනවා. මෙතනට ඍණාව වෙනවා. අනිත් හැම අවස්ථාවෙම ඍණාව ධනාව අතර ගා කියන්නේ මේ විදිහට දුරක් එන්නේ. මේ බදර වෙන්න පුළුවන්. ඒතර මේ දුරේ. හරිද? මේ දුරේ වෙන්න පුළුවන්. ඒතර මේ දුරේ. ඒකිට අපිට පේනවා තීර විචල්‍ය වෙනකොට මේ x පවතින හැමසෙම මේ S කියන එක පවතින්නේ ඍණාත්මක ධනාත්මක අතර. හරි. ඒ වගේම අනිත් අවස්ථාව. දැන් මෙතෙන්දී පීලක්ෂය තල්ලනකොට y කියන එක ගත්තොත් y කියන එක එතකොට මෙතෙන්ට එනකොට y වලගේ බිඳුවක් වෙනවා. නැත් y වලගේ මෙතෙන්ට බිඳුවක් වෙනවා. හරිද? පීලක්ෂය ඒක සම්පාදයට මේ පීලක්ෂය මෙතෙන්ට එන y වලගේ r වෙනවා. හරිද? ඊළඟ පීලක්ෂය මෙතෙන්ට එනකොට y වලගේ ආපහු බිඳුව වෙනවා මෙතන ඍණාව වෙනවා. හරිද? එතකොට අර x ලගයත් වෙනස් වෙන ඍණාත්මක ධනාත්මක අතර තීට විචලන වෙනකොට y ලගේ වෙනස් වෙන්නේ ඍණාත්මක ධනාත්මක අතර. හරිද?
මෙතනට ඔය වල බිඳුවයි මෙතනට ධනාර වෙනවා. මෙතනට ඍණාර වෙනවා. මෙතනට එනකොට බිඳුව වෙනවා. හරියට එහෙනම් තීර වෙනස් වෙනකොට x වලගේ ඍණාර ධනාර අතර විචලනය වෙන්නේ y වලගේ ඍණාර ධනාර අතර විචලනය වෙන්නේ. ඉතින් අපි මෙතන sin θ අර්ථකයේ y සමානයි p ලක්ෂ y කණ්ඩායමකදී මාර. එහෙනම් අපිට පේනවා සියලු θ සඳහා. θ ආයතන සඳහා. අපිට පේනවා මේ y කියන එක තියෙන්නේ ඍණ r කුඩා සමානයි y කුඩා සමානයි r වෙනවා. හරිද? ඔකේ නේ අපි මේක බෙදනවා r වලින්. r ධනායකයක බෙදුවට අසමානතාවට හානියක් වෙන්නේ නැත්නම් ඍණ එක කුඩායි සමානයි y විදි මාර කුඩායි සමානයි එක වෙනවා. නමුත් y විදි මාර කියන අපි අර්ථ කරන sin θ. හරි. එහෙනම් මෙතන පේනවා අපිට θ විචලනය වෙනකොට sin θ ඍණ එකයි ධන එක අතර තමයි වෙනස් වෙන්නේ. එහෙනම් sin θ ගන්නකොට වැඩි භාගය එක වෙනවා. අඩු භාගය ඍණ එක වෙනවා. හරි. එහෙනම් sin θ ස්ථිර තමයි sin θ ගත්තාම මෙතන එක්ෂිතේ පරාසය වෙන්නේ ඍණ එක ධන එක අතර සංකෘත ප්‍රාන්තරය. ඒක එහෙනම් RF කියන්නේ ඍණ එකයි ධන එක අතර සංකෘත ප්‍රාන්තරය. හරි. ඔය ටික දැනගෙන ඉන්න ඕනේ විශේෂයෙන් මතක තියෙනවා. උගරීම අදාළ නැහැ. නමුත් ප්‍රතිඵලය අමාරු නැහැ. හරි. ඊට විචල්ල වෙනකොට තිරස් කිලෝතාතියන් ගන්න පුළුවන් වසම තාත්‍ය සංඛ්‍යාවකට වෙනවා. ඊට පස්සේ මෙතෙන්දී අපිට පේනවා p ලක්ෂය තීර වෙනස් වෙන p ලක්ෂයේ පරිදිම චල්ල වෙනකොට y වලගේ ධනාර ඍණාර අතර තමයි වෙනස් වෙන්නේ. හරිද? ඒකෙන්ද එතකොට මෙතෙන්දී පේනවා අපිට සියලුම θ සඳහා y ඍණාර ධනාර අතර. එතකොට මේක අපි r වලින් බෙදුවොත් එහෙම sin θ ඍණ එක ධන එක අතර සීමා වෙනවා. එයන් වෙනවා ඍණ එක කුඩායි සමානයි s θ කුඩායි සමානයි ධන එක වෙනවා. හරිද? ඒක නම් එදිදී ස්ථිර සමය ඉතිර ගත්තොත් වසම තාත්වික සංඛ්‍යාත්මක වෙනවා පරාසය ඍණ එක ධන එක අතර සංයුක්ත ප්‍රාන්තරය වෙනවා. හරිද? ඔව්. ඒ වගේ තමයි ස්ථිර සමනේ cos θ ගත්තොත්. එතන x වෙදී මාන. නේ? එහෙනම් මෙතන θ 0 ගන්නට cos θ ට θ වෙනස් වෙනකොට θ ට ඕන වගේකට cos θ අනන්‍යයක් එන්නේ. හරිද? ඒත් θ ට ඕන තාත්විකයක් ගන්න පුළුවන්. ඒ අනුව මෙතන පරාසය එතකොට තාත්වික සංඛ්‍යාවකට ගේනවා. හරිද? ස්ථිර සමන cos θ ගත්තොත් පරාසය වසම තාත්වික සංඛ්‍යාවකට ගේනවා. වසම. හරිද? ඊළඟට පරාසය ගන්නකොට අපි ඉස්සෙල්ලා සඳහන් කරා මෙතන x කියන එක විචලනය වෙන්නේ ඍණාර ධනාර අතර. ඒක සියලුම තාත්වික θ සඳහා x කියන පවතින ඍණාර ධනාර අතර. හරිද? හොඳට. දැන් අපි මේක අර විදිහටම r වලින් බෙදුවොත් එහෙනම් අපිට එන්නේ ඍණ එක කුඩා සමානයි x විදි මාර්ක් කුඩා සමාන ධනයක් වෙන්නේ. ඔත් x විදි මාර්ක් කියන එක අපේ අර්ථයක් කරන cos θ. හොයනවා පේනවා f θ ඍණ එක ධන එක අතර පවතින. ඒ කියන්නේ cos θ ඍණ එක ධන එක අතර පවතින්නේ. එතකොට මේකේ පරාසය වෙන්නේ ඍණ එක ධන එක අතර සංයුක්ත ප්‍රාන්තය. හරි. ඔව්. එහෙනම් f θ සහ sin θ දෙකම සිත දෙකක් වෙනවා. ඒකින් අපි උදේ සිත විදිහට හඳුනනවා. දෙකේ වසම තාත්වික සංඛ්‍යාවකට කියනවා. පරාසය ඍණ එක ධන එක අතර සංයුක්ත ප්‍රාන්තය වෙනවා. හරි. ඔය ටික කරුණු ටික දැනගත්තම හරි. වසම පරාසය. හරි. නෝට් එකේ සම්පූර්ණ විස්තරය ඇති. ඊළඟට අපි f θ තමයි tan θ කරගත්තා. තුන්වෙනි එක. හරියට මේකෙන් අපි අවුල් දෙක sin θ විදිහට cos θ විදිහට. එතන මෙතන cos θ බිඳු වෙන්න බෑ. අර cos θ බිඳුනොත් එහෙම අපිට tan θ අර්ධයක් වෙන්නේ නැහැ. හරි නමුත් අපි ඉස්සෙල්ලා විස්තර කරා cos θ කියන්නේ x විදි මාර. ඊළක්ෂේ s කණ්ඩායම විදි මාරේ. ඒත් cos θ බිඳු වෙන්න බැරි නම් එතන x බිඳු වෙන්න බෑ. මේ cos θ බිඳු වෙන්න බෑ x අඩ බිඳු වෙන්න බෑ. නේ cos θ මේක නොසම බිඳුව නම් එතන x විදි මාර නොසම බිඳු වෙනවා. එතන x නොසම බිඳු වෙනවා. හරිද? අපිට පේනවා මේ x අරගේ බිඳු වෙන එක අවස්ථාවක් තමයි එතන. මේ ලක්ෂණයට x අරගේ බිඳුවයි. අව මේ ලක්ෂණයට x අරගේ බිඳුවයි. ඒ කියන්නේ මේ ලක්ෂයට p ලක්ෂය මේ ලක්ෂයට යනකොට තිරණ ගන්නවක් වෙනවා. පරිදි දෙකදී ඔන්න පේනවා x අරගේ බිඳුවක් වෙනවා. ඒතර cos θ දෙක වෙන්නේ. ආපහු මේ p විචලනය වෙලා මෙතනට එනකොට මෙතන ඉන්නේ පරිදි දෙකයි දැන් 3යි පරිදි දෙකයි. ඒත් 3යි පරිදි දෙකේදී ඔන්න පේනවා cos θ බිඳු වෙනවා. දැන් මේක උත්සරකන් ඕන තාත්තිකන් මේක භ්‍රමණ කාණුනක වෙනස් වෙනවා. එහෙනම් ඊට පස්සේ ආපහු මෙතෙන්දී පරිදි දෙකේදී බිඳු වෙනවා. 3යි පරිදි බිඳු වෙනවා. ආපහු මෙතෙන්ට ඇවිල්ලා ආපහු 2යි පරිදි දාන පරිදි දෙකව 5යි පරිදි දෙක. ආයිත් ඔබ බිඳු වෙනවා. ආයිත් පිටට එනකොට ඉන්නේ 7යි පරිදි දෙක. බිඳු වෙනවා. හරිද? එහෙනම් එතකොට තිරවලගේ 5 විදිහ දෙක 3යි පරිදි දෙක 5යි පරිදි මේ අවස්ථාවේදී cos θ බිඳු වෙනවා.
හරිනේ. ඒ වගේම අපි මුල ත්‍රිකෝණයේ මුල් කොටසේ අපි කරා මේ වාමාවෘත අතර කෝණයම වෙනවා අපි ධන කියලා ගන්නෙ දක්ෂිණාවෘත වෙනවා ඍණ කියලා ගන්නෙ. ඉතින් අපිට මේ භ්‍රමණය මේ පැත්තට ගත්තොත් ඍණ මේ අතර ගත්තොත් ඊළඟ මෙතෙට එනකොට දක්ෂිණාවෘත භ්‍රමණයක් නේද ඍණ වායු විදිහට දෙක වෙනවා. මේ අව මෙලෙට අව දක්ෂිණාවෘත ඇවිල්ලා ඍණ තුනයි වායු විදිහට දෙක. හරියට ඔය ඍණ පහයි පහයි හතයි වෙන්නේ ඔය ඍණ අවස්ථා ටික එනවා. එහෙනම් තීටලගේ ධන වායු විදිහට දෙක ඍණ වායු විදිහට දෙක ධන තුනයි වායු විදිහට දෙක ඍණ තුනයි වායු විදිහට දෙක ධන පහයි වායු විදිහට දෙක ඍණ පහයි වායු විදිහට දෙක ඔය විදිහට අවස්ථාවේදී cos එක බිඳුව වෙනවා. අද x බිඳුව. හරිද? එහෙනම් එතකොට මෙතන එන්නේ ෆයි බිඳුව දෙක, එකවරක් ෆයි බිඳුව දෙක, තුනවරක් ෆයි බිඳුව දෙක, ආරක් ෆයි බිඳුව දෙක උදේ එන්නේ. මෙතන ඍණ එකවරක් ෆයි බිඳුව දෙක, ඍණ තුනවරක් ෆයි බිඳුව, ඍණ පහවරක් ෆයි බිඳුව ඔය ආකාරයට එන්නේ. ඒතර අපි දන්නවා 1 3 5 දෙකන ඔත්තේ සංඛ්‍යා. හරිද? ඒක අපි ඉස්සෙල්ලා පාඩම්වලදී සිතවලදී කරලා තියෙනවා. ඔත්තේ සංඛ්‍යාව ක්ලියර් නැති. හරිද? ඔත්තේ සංඛ්‍යාවක මෙන් කියන්නේ ධනපූර්ණ සංඛ්‍යාවන් අපිට එන් කියන ඕනම පූර්ණ සංඛ්‍යාවන් දෙකෙන් දෙක විදිහට ලියනකොට ඔත්තේ සංඛ්‍යාව. දැන් සමානයි මේ බිඳුවට එන්නේ මේක ඍණ එකයි. එන් සමාන 1 උනුත් එන්නේ 1යි. එන් සමාන 2 උනුත් එන්නේ 3යි. හරිද? ඒකද අපිට ඔත්තේ සංඛ්‍යාව මේ විදිහට ලියන්න පුළුවන් නැත්නම් දෙකෙන් ධනෙක් කියලා ලියන්න පුළුවන්. හරිද? මොකද දෙකෙන් කියන ඉරට්ටේ සංඛ්‍යාවක් එකක් කවරණ එක අනුසම ඔත්තේ වෙනවා. හරිද? එහෙනම් අපිට ඔත්තේ සංඛ්‍යාව ලියන්නත් එක මේ විදිහට කොහොම විදිහට. අපි මේ ආකාරය ගත්තොත් එහෙනම් එන් කියන එක ඕනම පූර්ණ සංඛ්‍යාවක් වෙනකොට. හරිද? ඒ කියන්නේ ඕනම නිකලයක් වෙනකොට දෙකෙන් දෙක ඉන්න ඔත්තේ සංඛ්‍යාව. හරිද? එහෙනම් අපිට මේක කෙටි කරලා දක්වන්න පුළුවන් තීට සමානයි දෙකෙන් ඍණ එක වාරයක් 5 විදිහට දෙක කියලා. එතන මෙතන එන් කියන්නේ නිකලයක්. අපිට ගත්තොත් මෙතන n සමාන බිඳුව අවස්ථාවට ඍණ 5 විදිහට. ඒතර මේ අවස්ථාව. n සමාන 1වත් එනවා 5 විදිහට මේ අවස්ථාව. n සමාන 2වත් 3ක් 5 විදිහට මේ අවස්ථාව. ඒතර මේ ඔක්කොම වෙන වෙනම ලියන්න නැතුව මේ ඔක්කොම පොදුවේ මේ විදිහට ගන්න පුළුවන්. තීර කෙනෙක් ඒතර දෙකෙන් ඍණ කරක් 5 විදිහට දෙක වෙනකොට cos θ අර්ධයක් වෙන්නේ නැහැ. හරිද? මේ sorry tan θ අර්ධයක් වෙන්නේ නැහැ. මොකද cos θ බිඳෙන හින්දා. හරිද? එවනම් එතකොට මේකේ වසම වෙන්නේ එතකොට සියලුම තාත්ත්‍ය සංඛ්‍යා වලින් අර 5 විදිහට දෙකේ ඔත්තේ ගුණාකාර ටික අයින් කරනවා. එහෙනම් ඉස්සෙල්ලා තමයි tan θ ගත්ත වසම df කියලා ගත්තොත් අපිට සියලුම තාත්ත්‍ය සංඛ්‍යා වලින් තාත්ත්‍ය සංඛ්‍යා කුලගෙන් අපි අයින් කරන්න ඕනේ 5 විදිහට දෙකේ ඔත්තේ ගුණාකාරය. එහෙනම් ඍණ මේ පොඩ්ඩක් දෙකෙන් ඍණ එක වාරයක් 5 විදිහට දෙක. එතන මෙතන කියන්නේ ඕනම සංඛ්‍යාවක් වෙනකොට ඕනම නිකලයක් වෙනකොට නැත්නම් හරි. එහෙනම් ඉස්තර සමාන tan θ කියන සිතේ ගත්තොත් මේකේ වසම වෙන්නේ එතකොට තාත්ත්‍ය සංඛ්‍යා වලින් 5 විදිහට ඔත්තේ ගුණාකාර ටික අයින් කරාගෙන පුළුවන්. හරි. ඒකින්ද මේක මේ විදිහට එන්නේ. හරි. ඒක පැහැදිලි. cos θ බිඳු වෙන්න බෑ. cos θ බිඳු වෙන්නේ 5 විදිහට ඔත්තේ ගුණාකාර අවස්ථාවලදී ඒක ටික අයින් කරාම අපිට ලැබෙනවා වසම. එහෙනම් ඉස්තර සමාන tan θ ගත්තොත් එතකොට වස වෙන්නේ තාත්ත්‍ය සංඛ්‍යාව වලින් 5 විදිහට ඔත්තේ ගුණාකාර අයින් කරාගෙන පුළුවන්. ඔකයි වසම. හරි. ඊළඟට පරාසය ගත්තොත් පරාසය මෙතන තීරණ ඕන වගේකට tan තීරණ මේ වසම තුල පිටරනට tan තීර පිටන්නේ ඍණ ධනාන්තය අත. ඍණාන්තය ධනාන්තය අත. හරි මොකද ඉතින් අපිට cos θ මෙතන බිඳින අවස්ථාවක ඒක අර දැක්කම තර අපි අමතක කරගන්න. ඒකින්ද එතකොට මෙතනදී පරාසය වෙන්නේ ඍණාන්තයයි ධනාන්තය අතර විවෘත ප්‍රාන්තය. අනන්තයට සමාන වෙන්නේ නැහැ. හරි නිශ්චිතයක් නෙවෙයි. ඒකින්ද පරාසය එතකොට මෙතනදී මේ සියලුම තාත්වික සංඛ්‍යා දාලා හරි. එහෙනම් ඉස්සර තමයි tan θ සිතේ ගත්තොත් වසම එන්නේ. එතකොට තාත්වික සංඛ්‍යාවකකින් 5 විදිහට දෙක ඔත්තේ ගුණාකාර අයින් කරා වෙන කුලක පරාසය සියලුම තාත්වික සංඛ්‍යා ගන්න පුළුවන්. හරි. ඔයදටයි තුන්වෙනි කුල සිතේ ගත්තාම වසම සහ පරාසය අපිට ලැබෙන්නේ. හරි පැහැදිලි. તો නෝට් එක සම්පූර්ණ ඉස්සර ඇති. ඊළඟට අපි තවත් ශ්‍රේද තුනක් අර දක්වනවා පරස්පර ශ්‍රේද කියලා. හරි පරස්පර ශ්‍රේද කියලා. ඒ කියන්නේ sin θ පරස්පර ශ්‍රේද අපි ගන්න එකට sin θ කියලා. ඒක අපි cosec θ කියලා කියන්නේ. හරි sin θ පරස්පර ශ්‍රේද අපි ගන්න cosec θ කියලා. ඒක එකට sin θ වෙනවා. එහෙනම් මෙතෙන්දී sin θ බිඳුව නොවිට ඉන්නවා. හරිනේ. ඒක තමයි පළවෙනි පරස්පර ශ්‍රේද. ඊළඟට cos θ පරස්පර ශ්‍රේද අපි ගන්න sec θ කියලා. ඒකට cos θ. එහෙනම් මෙතෙන්දී cos θ නොසම්බන්ධ වෙනවා. cos θ බිඳුව නොවිට ඉන්නවා.
ඊළඟ tan θ පරස්පරය අපි ගන්න cot θ කියලා. cot θ ඉතර ඒක tan θ. එහෙනම් මෙතෙන්දී tan θ අනුසම්බන්ධන අපි දන්නවා. මෙතන tan θ ගන්න sin θ cos θ නම් මෙතන අපිට එනවා cos θ sin θ විදිහට. හරිනේ. තවදුරටත් tan θ අනුසම්බන්ධව එහෙම නැත්නම් sin θ අනුසම්බන්ධ බිඳුවේ. එහෙනම් ඔය විදිහට තමයි ඊළඟට පරස්පර පුරුෂිත අර්ධකන්නේ සුසු අසම්පූර්ණ. එහෙනම් cosec අපි θ කියලා ගන්න එකට sin θ කියලා, sec θ ගන්න එකට cos θ කියලා, cot θ ගන්න cot θ ගන්න අපි එකට tan θ කියලා. හරි. එහෙනම් මෙතෙන්දිත් අපිට සුසු අසම්පූර්ණ අපිට හොයාගන්න වෙනවා. හරි ඉස්සෙල්ලා ගත්තා වගේ. අපි බලමු මේ ටික ඊළඟට විස්තර කරන්න. මේවත් පසමයි පරාසය. හරි. අපි ගත්තත් f θ තමයි cosec θ. කියන්නේ තන එක sin θ. එතනද sin θ අසම්බින්ද වෙනවා නේ. හරි. එහෙනම් cosec θ සිතේ ගත්තම sin θ බිඳින අවස්ථාව අර අනිත් ඒවා සඳහා අනිසියලු තාත් එක තීරණ ගන්න පුළුවන්. හරි. ඒක තමයි අතර වශයෙන් මෙද්ද අපි පොඩ්ඩක් ඉස්සෙල්ලා කරා. මෙතෙන්දී අපි දැන් පොඩ්ඩක් ඉස්සෙල්ලා කරා tan θ අවස්ථාව. ඒ වගේ දැන් මෙතෙන්දී අපි sin θ කියන එක අපිට දැක්වීම දුන්නා. sin θ ගන්නේ p ලක්ෂයේ y කණ්ඩායමකින් ආව අපිට ආවේ y පිටින් r කියලා. මේ හරි. ඔය විදිහට ආවා. එතකොට මෙතෙන්දී sin θ බිඳු වෙන බැරි නම් sin θ බිඳු වෙන බැරි නම් y නොසම් බිඳු වෙනවා. හරි. y නොසම් බිඳු වෙන. ඒකට අපි දන්නවා අර ඉස්සරහ කොටසට ගියොත් මේ විදිහට අපි ගත්තේ x බිඳුව මේ r බිඳුව මෙතන මේ r මේ කොහොමද θ. එතන අපි ගත්තේ b කියලා මෙතන අපිට බිඳුවයි r බිඳුව. එතන අපි ගත්තේ a1 එතන අපිට ආවේ ඍණාත්මක බිඳුව. එතන අපි ගත්තේ b1 මෙතන අපි ගත්තේ බිඳුවයි ඍණාත්මක. නේ තත්ති රණසර විදිහට වෙනස් අපි ගැන කතා කරා. දැන් අපි මේ cosec θ වසම් පරාස ගන්නන්නේ cosec θ කියන්නේ එකට sin θ. හරිනේ. ඒකට එහෙනම් මෙතෙන්දී sin θ සම්බින්දු වෙනවා. අපිට පේනවා sin θ y විදිහට y බිඳු වෙන අවස්ථාව. ඒතර මෙන්න මෙතෙන්දී. මෙතන මේ θ බිඳු වෙනට y වලගේ ඒ කියන්නේ p ලක්ෂ විතර සම්බන්ධ θ බිඳු වෙනවා y බිඳු වෙනවා. يعني y බිඳු වෙන අවස්ථාව තමයි θ බිඳු වෙනවා. හරිනේ. ආව අවස්ථාව කරා මෙතෙන්දී. ඒ කියන්නේ මෙතන බිඳු අවස්ථාව මේ p ලක්ෂ මෙතෙන්ට 5 වෙනවා. ඕනේ. θ ලක්ෂ 5 වෙන p ලක්ෂ මෙතෙන්ට කොහොනේ x අක්ෂය දන්සවත් හදන කොහොනේ මෙතන 5 වෙනවා. ඒක ආවා කරලා මෙතනට 2යි 5යි අවස්ථාවක් වෙනවා. ඊළඟට 3යි 5යි. 4යි 5යි. ඔය විදිහට භ්‍රමණය වෙනකොට මේ අවස්ථාවල y බිඳු වෙනවා. ඒ කියන්නේ ඒතර sin θ බිඳින අවස්ථාව ටික එන්නේ. ඒ වගේම භ්‍රමණය දක්ෂිණ අවස්ථාව ගත්තොත් එහෙම මේ විතරත් ඍණ 5යි. මෙතන ඍණ 2යි 5යි. ඒතර එහෙනම් අනිත් අවස්ථාව තියෙනවා ඍණ 5යි. ඍණ 2යි 5යි. ඍණ 3යි 5යි අවස්ථාව. පොඩි චරවල y බිඳු වෙනවා. ඒ කියන්නේ නම් මෙතෙන්දී f තිරසවනේ cosec θ ගත්තොත් sin θ බිඳු වෙන බෑ. නමුත් sin θ බිඳු වෙනවා. තිරලගේ බිඳුව 5 2යි 5 3යි 5 4යි 5 නැත්නම් ඍණ 5 ඍණ 2යි 5 ඍණ 3යි අවස්ථාවලදී. ඒතර මේකත් අපි පොදු විදියට යන්න පුළුවන්. මෙතන ඉන්න සංඛ්‍යාව සංගුණක එක් බිඳුව හරිනේ. මෙතන 1 2 3 4 විදියට. මේ පැත්තේ ඍණ 1 ඍණ 2 ඍණ 3. එහෙනම් අපිට මේක පොදු විදියට යන්න පුළුවන්. θ සමාන n5 කියලා. හරිනේ. ඒතර n සමාන බිඳුව ප්‍රේම අවස්ථාව වෙනවා. n සමාන 1 ප්‍රේම අවස්ථාව වෙනවා. n සමාන ඍණ 1 ප්‍රේම අවස්ථාව වෙනවා. n සමාන 2 ප්‍රේම අවස්ථාව වෙනවා. ඍණ 2 ප්‍රේම අවස්ථාව වෙනවා. එහෙනම් එතන මෙතෙන්දී පොයින්ට් පේනවා n ඕනම නිකලයක් වෙනකොට θ සමාන n5 කියනකොට හැමසෙම sin θ බිඳුන අවස්ථාවක් එන්නේ. හරිද? එහෙනම් මෙතෙන්දී cosec θ අපි f θ cosec θ ගත්තොත් මේක සිතක් වෙනවා නම් එතකොට මේකේ වසර වෙන්න ඕනේ ඩියර්. තාත්වික සංඛ්‍යා වලකින් අපිට අයින් කරන්න ඕනේ n5. හරිද? n5 අයින් කරන්න. තාත්වික සංඛ්‍යා වලකින් එතකොට අපිට අයින් කරන්න වෙනවා 5 නිකල ගුණාකාර. sorry radian 5 වල නිකල ගුණාකාර අයින් කරන්න වෙනවා. හරිනේ? radian 5 නිකල ගුණාකාර අයින් කරා වෙනවා වසර. හරිද? හරි. එහෙනම් ඊළඟට අපිට මේකේ පරාසය. අපි පෙන්නවා sin θ තේන ඍණ එක දෙන එක අතර කියලා අපි ඉස්සලා සාකච්ඡා කරා. හරිද? එහෙනම් පරස්පර සිත ගත්තම මෙතන තියෙන ඒතකොට sin θ ඍණ එකයි දෙන එක අතර cosec θ එකනේ ඒකට sin θ. හරි. දැන් දරන නම් අපිට පේනවා
sin theta උඩයි සමාන එක නම් පරස්පරය මෙතන එකට sin theta ගත්තොත් අපි එතන සමානතාවය කියන සාකච්ඡා කරලා තියෙන ක්‍රමයන් සමානතාවය නිසා සමාන එක වෙනවා. නමුත් එකට sin theta කියන cosec theta නිසා සමාන එක වෙනවා. හරිනේ. sin theta උඩයි සමාන එක වෙනකොට මේ කොටස ගත්තොත් එතන මේකෙන් පරස්පරය ගත්ත හැටි අසමානතාව මාරු වෙනවා. අසමානතාව පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. එකට sin theta cosec theta විශාලයි සමාන එකක් වෙනවා. ඒ වගේම අනිත් එක ඍණ එක උඩයි සමාන sin theta කියලා ගත්තාම අනිත් පැත්තෙන් යනවා. එතකොට cosec theta මෙතන එකට වඩා වැඩි වෙනවා. අනිත් එක ඍණ එකට වඩා අඩු වෙනවා. හරි. cosec theta උඩයි සමාන ඍණ එක වෙනවා. හරි. ඒකින්ද මේ අවස්ථාවේදී cosec theta කියන එක ඍණ එක ධන එක අතර පිටන්න බෑ. අපි සංඛ්‍යා රේඛාවක් ගත්තොත් sin theta නම් තියෙන්නේ ඍණ එක ධන එක අතර. හරිනේ. නමුත් cosec theta කියන එක ඍණ එක ධන එක අතර පිටන්න බෑ. cosec theta එකට වඩා එකට සමව වැඩි වෙනවා. නැත්නම් ඍණ එකට සමව අඩු වෙනවා. හරිනේ. ඒකින්ද මෙතෙන්දී cosec theta වල අපිට පරාසය ගත්තොත් එන්නේ R. හරිනේ. sin theta ඍණ එක ධන එක අතර පිටවනවා. ඍණ එක ධන එක සමග. හරිනේ. සංගෘහාන්තරයක් නේ. cosec theta මෙතනට එකට සමානව වැඩි, ඍණ එකට සමානව අඩු. හරිනේ. එහෙනම් මෙන්න පරාසය වෙන්නේ තාත්වික සංඛ්‍යාවකලගේ අයින් කරන්න වෙනවා. ඍණ එකයි ධන එකයි අතර විවෘත ප්‍රාන්තරය. මොකද එකට සමාන වෙන්න පුළුවන්. හරිනේ. cosec theta එකට සමාන වෙන්න පුළුවන්, ඍණ එකට සමාන වෙන්න පුළුවන්. එහෙනම් මෙතන පරාසය වෙන්නේ තාත්වික සංඛ්‍යාවකලගෙන් අපිට අයින් කරන්න වෙනවා ඍණ එකයි ධන එකයි අතර විවෘත ප්‍රාන්තරය. හරි. ඔව්. පොදුර ගන්න පුළුවන්. ඒක අතර විස්තර කොහොම තියෙනවා උත්තර නෝට් එකේ. හරි. ඒක නැත්තම් මේක තවත් දෙයක් ලියන්න අපි ප්‍රාන්තරය අපිට කරා. ඍණාන්තය ඍණ එක අතර ඔය ටික මේලේ එකයි අනන්තය අතර කියලා. හරිද? මෙතන සමානතාවය නැහැ. නිශ්චිත කරන්නේ ඒක නැත්තම් මෙතන ගන්න පුළුවන්. එහෙනම් ඕදකයි cosec theta වල වශ වෙන්නේ තාත්වික සංඛ්‍යාවකගෙන් sin theta බිඳින අගයන් n5 අයින් කරනවා. එතකොට ඒක වෙන වශම පරාසය එකයි. හරි. ඒක මේ විදිහට ලියන්න පුළුවන්. ඊළඟ අවස්ථාව sec theta. sec theta කියන අපි දන්නේ එකට cos theta. එහෙනම් මෙතෙන්දී cos theta නම් සම්බන්ධ වෙනවා. හරි. දැන් පොඩ්ඩකට අපි කිව්වා cos theta බිඳින්නේ 5 බිඳ දෙකේ ඔත්තේ ගුණාකාරවලට කියලා. නේ? හරි. tan theta අපි දැක්කේ. ඒකෙන් මේක වශම අපිට එකපාරටම ලියන්න පුළුවන්. එහෙනම් මෙතන වශම කියන්නේ df කිව්වම තාත්වික සංඛ්‍යාවකලගෙන් අයින් කරන්න ඕනේ. දැන් cos theta බිඳිනවා සම ඉස්සලා අත් දැක්වන x බිඳිනවා අවස්ථාන 5 බිඳින එක නැත්නම් 3ක් වැඩි ඒ විදිහට 5 විදිහට ඔත්තේ ගුණාකාරය. එහෙනම් මෙතනදී වශම වෙන්නේ තාත්වික සංඛ්‍යාවකලගෙන් දෙකෙන් 5 බිඳින දෙක මේක අයින් කරනවා. දැන් ගන්න ඕනම නේ. හරි. ඔයදලා ඒතකොට sec theta සඳහා අපිට වශම වෙන්නේ. ඊළඟ පරාසය ගත්තම මෙතන theta වල theta මේ ප්‍රාන්ත මේ වශම තුල පිටිනකොට අපිට පේනවා theta සියලුමගයන්ට cos theta ඍණ එක ධන එක අතර. හරි. ඊට පස්සේ අපි මෙතනදිත් අපි විදිහටම ගත්තොත් cos theta කුඩායි සමාන එක වෙනවා. එහෙනම් පරස්පරය ගත්තම සමානතාව මාරු වෙනවා. එකට cos theta විශාල සමාන එක වෙනවා. ඒ කියන්නේ sec theta විශාල සමාන එක වෙනවා. හරි. ඔය වගේම අනිත් කොටස ගත්තම sec theta අනිත් කොටස එන්නේ එතකොට cos theta ඍණ එක ධන එක අතර නම් sec theta ඍණ එක ධන එක අතර පිටන්නේ නැහැ. හරි. ඒතර අනිත් එක එතකොට එන්නේ sec theta කුඩායි සමාන ඍණ එක වෙනවා. හරි. ඒකට මෙතෙන්දිත් එතකොට පරාසය වෙන්නේ තාත්වික සංඛ්‍යාවකලගෙන් අපිට අයින් කරන්න ඍණ එක ධන එක අතර සංයුක්ත ප්‍රාන්තය. මේ විවෘත ප්‍රාන්තය. හරි. එතන R ඍණ අපිට එන්නේ එතකොට ඍණ එකයි ධන එක අතර විවෘත ප්‍රාන්තය අයින් කරන්න. ඒ වෙනත්නම් අපි ඉස්සර කිව්ව විදිහට ඍණාන්තය ඍණ එක අතර විවෘත ප්‍රාන්තය මෙතන සංයුක්ත වෙනවා. මේලය එකයි අනන්තය අතර සංයුක්ත විවෘත ප්‍රාන්තය වෙනවා. හරි. වාකාරය තමයි sec theta වල වශම පරාසය අර්ධයක් වෙනවා. හරිනේ. නේ ප්‍රතිපල ටික අතේ තියාගත්තා නැති වශම පරාසය. හරි. අන්න මොදලට ඒක තමයි වගේ. ඊළඟ tan theta. cot theta. cot theta කියන්නේ ගැට tan theta. හරිනේ. එතකොට මෙතන එහෙනම් tan theta සම්බන්ධ වෙනවා. හරිනේ. එතකොට tan theta සම්බන්ධ කියන්නේ tan කියන්නේ sin වලින් වසන් sin theta සම්බන්ධ වෙනවා. හරිනේ. අපි දැන් පොඩ්ඩක් ඉස්සෙල්ලා කිව්වා sin theta බිඳු වෙන්නේ theta 5 වල නිකල ගුණාකාර වලදී කියලා. එහෙනම් මෙතෙන්දී වශම වෙන්නේ
තාත්‍ය සංඛ්‍යාවකටකින් අයින් කරන්න n5. හරි. ඕකේ. ඒතර n කියන්නේ ඕඩම නිකලයි. දැන් මෙතන පරාසය. එතනත් ක්‍රියාන්තය ඕඩම ගයක් ගන්න පුළුවන්. ඉන්න පරාසය ඉන්නේ. තාත්‍ය සංඛ්‍යාවකටක. හරි. ඒ වෙනත්නම් ක්‍රියාන්තයයි තරාන්තය අතර විරුද්ධ ප්‍රාන්තරය. ඒකද ඔය උත්සසිත වල වසමහා පරාසය වල දැනගත්තා නැති එක. ඔපිරිමුත් අදාළ වෙන්නේ නැහැ. නමුත් මේ ටික සම්පූර්ණ කරන ඉස්සර කළ දෙනවා. ඒ ටික පොඩක් නැවත බලලා මතක් කරගන්න. හරි. වැඩි පැහැදිලි. එහෙනම් මේ කොටස ඉදිරියට තියෙන්නේ. ඉතින් එහාට අපි බලමු ත්‍රිකෝණික සරල සාම්‍ය පිළිබඳව. මේ කොන දෙයට අපි ලක්ෂය මෙහෙට වුණා ඒ ළඟ ගියම තමයි මේ ලක්ෂය මෙතෙට එන්නේ හරිද මේ මේ පැත්තේ තියෙන්න පුළුවන් ඒක අවස්ථාවක් ගත්තා ආදාන අවස්ථාව මේ කොන දෙයට ඊට අපි ඉතින් අධ්‍යක්ෂකම් ටික කරා sin θ සමානයි y ප්‍රතිමාන cos θ සමානයි x විදිහම r ඊළඟට tan θ සමානයි එතකොට y විදිහම x වෙනවා හරිද අපිට මේක ලියන්න පුළුවන් y විදිහම x වෙන්නේ අපි ඉස්සර tan θ අධ්‍යක්ෂකය sin θ විදිහම cos θ කියලා නේද ඒතර sin θ කියන්නේ මෙතනින් ඔයගොල්ලන්ට පේනවා ඉන්නේ y විදිහම බෙදීම x විදිහම r වෙන්නේ එතන වෙනවා y විදිහම r වැඩි කිරීම r විදිහම x එතන වෙන්නේ y විදිහම x වෙනවා හරි එහෙනම් tan θ එන්නේ එතකොට මේ සංඛ්‍යාව මේ අගයන්ගේ කිව්වොත් tan θ y විදිහම x හරි ඔයගෙම cosec θ cosec θ කියන්නේ ගැට sin θ එහෙනම් sin θ y විදිහම ගන්න මෙතන ඉන්නේ r විදිහම y වෙනවා නේද ඊළඟ sec θ cosela පරපල් ශිලය එතකොට ඉන්නේ එකට cos θ එහෙනම් cos θ x විදිහම ගන්න මෙතන r විදිහම x වෙනවා අනිත් එකට cot θ cot θ කියන්නේ එතකොට මෙතන එකට tan θ tan θ මෙතන y විදිහම x මෙතන x විදිහම y වෙනවා හරි ඔතන එන්නේ එතකොට xir ආශ්‍රිතව අපි ලිව්වොත් ඔය ටික එන්නේ නම් cosec θ සමානයි r විදිහමයි sec θ r විදිහම x වෙනවා cot θ x විදිහම y වෙනවා හරි අපි මේ සම්බන්ධව ඊට පස්සේ අපි අර දක්වන්න යන්නේ ත්‍රිකෝණ සරල සාම්‍ය කීපයක් හරිද එතෙන්දී අපි OPM ත්‍රිකෝණ පයිතග්‍රස් දැම්මා පයිතග්‍රස් දැම්මොත් අපිට එනවා OM වර්ගය ධන MP වර්ගය සමානයි OP වර්ගය හරිද OM වර්ග ධන MP වර්ග ධන OP වර්ගය නේ OM කියන්නේ එතකොට අපි දන්නවා මේකට x එනවා x වර්ගය ධන y වර්ග සමාන වෙනවා r වර්ගය ඒක මෙහෙන් පිටලා ගන්න පුළුවන් හරිද ඒක ඍණ x ගන්න ඍණ x වර්ගය එතකොට ධන x වර්ගය වෙනවා හරි ඕකේ නේ දැන් මේක බෙදනවා r වර්ගය බෙදලා තියෙනවා අපිට x වර්ගයට r වර්ගය ධන y වර්ගයට r වර්ගය සමාන එකයි හරි ඒතර මෙතන එන්නේ x වර්ග r කියන්නේ x විදිහම r වර්ගය සම්පූර්ණ වර්ගය ධන y විදිහම r සම්පූර්ණ වර්ගය සමාන එකක් වෙනවා නමුත් x විදිහම r කියන්නේ අපි දන්නවා මෙතෙන්දී cos θ y විදිහම r කියන්නේ sin θ එහෙනම් මෙතන ඉන්නේ cos θ වල සම්පූර්ණ වර්ගය ධන sin θ වල සම්පූර්ණ වර්ගය සමානයි එකයි මේ cos වල සම්පූර්ණ වර්ගය නේ අපි කියන්නේ cos වර්ගය θ කියලා හරිද cos වර්ගය θ ධන sin වර්ගය θ සමාන එකක් වෙනවා මේක සීඩාල සීල වර්ගයන් තාත්විකයන් සහ සත්‍ය වෙනවා මොකද cos sin θ ගත්තාම අවසන සීල තාත්වික සංඛ්‍යා මේක සීල තාත්විකයන් සහ සත්‍ය වෙන මේක සරල සාම්‍යයක් වෙනවා ඒක අපි සාමාන්‍යයෙන් මේක පොඩ්ඩක් සංකලනය කරනවා සරල සාම්‍ය අපි කරන්නේ පිළිවෙලට සරල සාම්‍යක අංක සංකේතයනේ මේ විදිහට රකනවා නමුත් ඒක භාවිතය අපි cos තියෙන sin සමාන එක කරගන්නේ ඒක අර සරල සාම්‍යයක් කරන හදන්න හේතුව හරි ඒකද අපිට සරල සාම්‍යයක් කරන වලින් එක cos වර්ගය තියෙන sin වර්ගය තියෙන සමානයි එක වෙනවා හරි ඔක තමයි ඉන්නේ අමාරුනේ අපිට හරි ඊළඟ නැවතත් අපි මේ පයිතග්‍රස් ප්‍රතිඵලය ගත්තාම
අපිට ආව x වර්ගය දන්න y වර්ගන r වර්ගය. අපි මේක ඊළඟට බෙදනවා x වර්ගය. බෙදලා බෙදන එක දන්න y වර්ගයට r වර්ගය y වර්ග x වර්ගය සමානයි r වර්ගයට x වර්ගය. හරි. ඒක එනවා. එක දන්න මෙතන y බෙදීම x වල වර්ගය සමානයි r බෙදීම x වල වර්ගය. y බෙදීම x කියන්නේ එතකොට ඕන් පේනවා මෙතෙන්දී මෙතන y බෙදීම x කියන්නේ එතකොට tan theta. tan theta වර්ගය. මෙතනදී r බෙදීම x කියන්නේ sec theta. හරි. එහෙනම් මේක ලියන්න අර වගේම මේක දන්න tan r theta සමානයි sec r theta. හරි. ඒකද මේක සාමාන්‍ය ලියලා දක්වන්නේ sec r theta ඍණ tan r theta සමාන එකයි. හරිද? මේකත් cos theta කියන සම්බින්දනවල අර සාමයක් වෙනවා theta වල 0 ගන්න. නේද? මොකද මේ දෙක හරියන්නේ cos theta නේ cos theta සම්බින්දනවල අර සාමයක් වෙනවා. හරි. එහෙනම් sec r theta tan r sec r theta ඍණ tan r theta එක වෙනවා ඊළඟ සර සාමය. ඔයගෙම අපිට ඔය ප්‍රකාශනය y වර්ගයෙන් බෙදුවොත් අපිට ඊළඟ ප්‍රතිඵලය ගන්න පුළුවන්. y වර්ගයෙන් බෙදුවොත් එතකොට අපිට x වර්ගයට y වර්ගය ධන 1 සමානයි r වර්ගයට y වර්ගය. හරිද? එතකොට එන්නේ x බෙදීම y වල සම්පූර්ණ වර්ගය ධන 1 සමානයි r බෙදීම y වල සම්පූර්ණ වර්ගය. දැන් මෙතන තමයි y උතරන සම්බිද්දේ. ඉතලා අවස්ථාවේ x සම්බිද්දේ. එතකොට x බෙදීම වර්ගය නැත්නම් මෙතෙන්දී මේ ප්‍රතිඵලය. හරිද? x බෙදීම y කියන්නේ එතකොට අපි දන්නවා මේ ප්‍රතිඵලය cot theta. වර්ගය ධන 1 සමානයි. එතකොට r බෙදීම y කියන්නේ cosec theta. දරේනවා ඉතින් cot වර්ග theta ධන 1 සමාන වෙනවා cosec වර්ග theta. හරි. ඒක එනවා අපිට cosec වර්ග theta ඍණ cot වර්ග theta සමාන එක වෙනවා. ඒකත් සර සාමයක් වෙනවා sin theta සම බිඳුව එතකොට. හරි. එහෙනම් එතකොට මුලයේ සර සාමය ටික තමයි ওই ටික වෙන්නේ. ඒ ටික දැනගෙන ඉන්නවා. හරි. ඔතන නෝට් එකේ ඉඳන් සම්පූර්ණ විස්තර ඇති. එහෙනම් මේ ටිකට අමතරව වෙන්නේ සර සාම ටික අපිට cos වර්ග theta දාන sin වර්ග theta සමාන එක. මේකද එක එක විදිහට ලියන්න පුළුවන්. cos වර්ග thetaවත් එක රින් sin වර්ග theta. අපිට එක එක විදිහට ආස කරන්න වෙනවා. sin වර්ග thetaවත් ඒ උදාන අපිට ඕන කරගෙන cos වර්ග theta එක භාවිත කරන්න පුළුවන් එක එක විදිහට ගැටලුව අන්න. හරි. ඊළඟට අනිත් එක අපිට sec වර්ග theta ඍණ tan වර්ග theta සමාන එකයි. ඉතින් මේකත් අපිට sec වර්ග thetaවත් ඒ විදිහට එක දාන tan වර්ග theta එක. ඊළඟ tan වර්ග thetaවත් අපිට ලියන්න පුළුවන් sec වර්ග theta ඍණ 1 කියලා. හරි. ඒ දෙක අනිත් එක cosec වර්ග theta ඍණ cot වර්ග theta සමාන එකයි. ඒකත් අපිට cosec theta ලියන්න පුළුවන් එක දාන cot වර්ග theta කියලා. ඊළඟ cot වර්ග thetaවත් අපිට ලියන්න පුළුවන් cosec වර්ග theta ඍණ 1 කියලා. හරි. ඔය පිළිවෙල ඔක්කොම ඉස්සර ඔතේ අඩක් වෙනවා. ඒ ටික අපිට දැන් ගණන් ටිකක් හදන්න තියෙනවා. අපි ගණන් කීපයක් කරමු. ඕනට ටියුට් එක දීලා තියෙන්නේ ඒකේ අපි පොඩ්ඩක් පාස් ගණන් ටිකක් කරලිමු. හරි. සාමයේ සාධනය ඇත්තේදී අපිට ඔය ගැටලුවක් ගත්තොත් මේ දෙක පළවෙනි එක cos theta වාරයක් sec theta දාන tan theta සමාන එක දාන sin theta කියලා ඔප්පුකරන් දුන්නොත් cos theta වාරයක් sec theta දාන tan theta එක දාන sin theta කියලා ඔප්පුකරන් දුන්නොත් මේක සර සාමයක් වෙනවා. මේ සර සාම ඔප්පුකරන් දෙක අපි කරන්නේ එක පැත්තක් සුළු කරනවා. අපි මේ වම් පැත්ත ගත්තොත් left hand side cos theta වාරයක් sec theta අපි ලියන්න ඒකට cos theta කියලා. tan theta ලියන්න පුළුවන් අපිට ප්‍රතිඵල ඕනේ sin theta ට cos theta කියලා. ඒතර cos theta වැඩි කරාම එක දාන්න sin theta න. cos theta මේක කැපිලා එක වෙනවා. මෙතන sin theta. ඒකට මේක අපනන්ත පැත්තට සමානයි. හරි. එහෙනම් මේක ගැටලුව හදන්න අර ප්‍රතිඵල ටික ඕනේ වෙනවා. විශේෂයෙන්ම tan theta සමානයි sin theta ට cos theta කියලා. ඊළඟට
cot theta කියන්නේ එකට tan theta. ඒ කියන්නේ ඒක cos theta sin theta කියන්නේ. ඊළඟට cosec theta. එන්නේ එකට sin theta. මේක අනිත් පැත්තට sin theta කියන්නේ එකට cosec theta කියන්නේ. ඊළඟට sec theta කියන්නේ එකට cos theta එහෙම නැත්නම් cos theta කියන්නේ එකට sec theta. ඒක අතුරු අනුව එක විදිහට දාන්න වෙනවා. හරි. ඊළඟට අපිට අනිත් පැත්තට ටික සාරසාම ටික. හරි. cos theta ධන minus theta එකයි. අනිත් එක sec theta සමාන එකද sec theta කියන tan theta. එකයි. ඊළඟට cosec theta දින cot theta සමාන එකයි. ඔය පාවිච්චි තමයි ගැටලු විසඳන්නේ. අපි තව ගැටලුවක් ගත්තොත් එහෙම tan theta වැඩි කිරීම cosec theta වැඩි කිරීම cos theta සමාන එකයි කියලා කරන්නේ. එතකොට වම් අත පැත්ත. එතකොට මේක අපිට ලියන්න පුළුවන් tan theta නම් sin theta ට cos theta කියලා. cosec theta නම් එකට sin theta කියලා. ආරෙ cos theta. එතකොට මේ දෙක කැපෙනවා. මේ දෙක කැපෙනවා. sin theta පොඩ්ඩක් දෙක කැපෙනවා. මේක එකවන දුර වෙනවා. cos theta කැපෙනවා. ඔය විදිහට සුළු කරන්න පුළුවන්. අර ප්‍රතිඵල ටික සුදුසු පරිදි යොදා ගන්න වෙනවා. අපි තව එකක් ගත්තොත් එහෙම sin theta මූල එක තමයි tan වර්ග theta. සමානයි tan theta කියලා. ඔය දෙක. එතකොට මේක අමතක පැත්ත. නැත්නම් sin theta. ඒක එක තමයි tan වර්ග theta. අපි දන්නවා මෙතෙන්දී එක තමයි tan වර්ග theta. මෙතෙන්දී sec theta ට tan එක ගන්න එක තමයි tan වර්ග theta sec theta ප්‍රතිට ආස කරන්න පුළුවන්. හරි. එයාම sec theta ධන වර්ග වල ගත්තොත් එන්නේ cos sec theta. හරි. ඒකෙන් අපිට sin theta වල තේරෙන්නේ එකකට cos theta වෙනවා. හරි. එතකොට sin theta cos theta කියන අපිට කියනවා tan theta තමයි. හරි. ඔයන්ම ප්‍රතිඵලය අගනොත් පැත්තට තමයි. හරි. මෙන්න අපි ධන වර්ගය දාන්න මෙතන අපි ධන වර්ග වල ගත්තොත් sec theta වෙලා එතකොට මේක එකට cos theta වෙලා ඒ උත්තරේ දෙන්න. හරි. ඒක අර ආසල් සුසු පරිදි එක ගන්න වෙනවා. වර්ග වල ගන්න එක. හරි. ඊළඟට අපි තව එකකට ගියොත් එකරෙන් sin r theta වාරයක් එකරෙන් cos r theta සමානයි cos r theta වාරයක් sin r theta කියලා. හරි. ඊළඟට දැන් තවමද පැත්ත ගත්තොත් එහෙම මේක ගුණිත ලියන්න ඕනේ නැහැ එකපාරටම විතර ප්‍රතිඵලය පැහැදිලි නම් cos r theta sin r theta එක නම් අපිට එක ඍණ sin r theta වෙනවා. ඒ sin r theta වෙනකට එක ඍණ sin r theta ලියන්න cos r theta කියලා. වැඩි කිරීම ආපහු cos theta දාගන්න පැත්ත එක ඍණ cos r theta sin r theta ලියන්න පුළුවන්. හරි. එතකොට අපිට කෙලින්ම ප්‍රතිඵල එනවා. නැත්නම් මේ ගුණිත ලියන්න අවශ්‍ය නැහැ. ඒකෙන්ද මේ සාමාන්‍ය සුදුසු පරිදි සකස් කරගෙන ප්‍රතිඵල ලියන්න පුළුවන්. හරි. එයාට මෙතන අගට පැත්තේ. හරි. අපිට තව එකක් ගත්තොත් cos r theta වාරයක් tan වර්ග theta. ධන sin r theta theta වාරයක් cot වර්ග theta. සානික. ඔයගෙත් අපි වමත පැත්ත ගත්තොත් අපිට මේකන cos වර්ග theta වාරයක් tan වර්ග theta. ඉතින් අපි දන්නවා tan theta sin theta cos theta tan වර්ග theta sin වර්ග theta ට cos වර්ග theta. නේද? ඒක දාන්න පුළුවන්. ධන sin theta වාරයක් cot theta. cot theta cos theta sin theta cot වර්ගය කියනකොට උතන cos වර්ග theta ට sin වර්ග theta. එතන මේ දෙක වෙනවා. එතන මේ දෙක තිබුණා අපිට ප්‍රතිඵලය එන්නදන sin theta ධන cos වර්ග theta. නමුත් මේ සරසාමයෙන් මේක එකක් වෙලා අයිසොලේට් වෙලේ. හරි. උදේ ප්‍රතිඵල ටික සහ සරසාමය භාවිත කිරීම තමයි කරලා ඉස්සරන්නේ. මේ තව එකකට sin ගණේ theta cosec theta ධන
cos ගානේ theta cos sec theta සමාන එකයි. එතන මේකෙත් විතර වම් අත පැත්ත ගත්තොත් sin ගානේ theta අර cosec theta කියන අපි ලියන්නේ ඒකට sin theta කියලා. ධන cos ගානේ theta වල sec theta ලියන්න අපිට ඒකට cos theta කියලා. එහෙම ගත්තම cos theta එකට sin theta ලියන්න පුළුවන්. sec theta එකට cos theta ලියුවම එතන එතකොට මෙතන ගානේ ඉන්නේ. ඒක sin theta දෙක කරනවා sin වර්ග theta වෙනවා. මෙතන cos theta එක කරනවා. එතන අපිට එන්නේ sin වර්ග theta දන cos වර්ග theta එක. හරිද? ඔයන් අපිට නැවතත් ප්‍රතිඵල එක වෙනවා අර සාධාරණ යනවා. ඔතන ප්‍රතිඵල යොදා ගන්න තියෙනවා. අපි තව එකකට ගියොත් cosec theta කියන එක පාරයක් cosec theta ධන එක සමානයි cos වර්ග theta කියලා. cos වර්ග theta. එතන වර්ග දෙක අන්තරය ගත්තම ඒ ඍණ v ඒ ධන v ආකාරය. එතකොට එනවා වමත පැත්ත ගත්තොත් cosec වර්ග theta ඍණ එක. මේ cosec theta ඍණ එක cosec theta ධන එක cosec වර්ග theta ඍණ එක. ඉතින් මෙතනින් අපිට පේනවා cosec වර්ග theta ඍණ එක කියන්නේ cot වර්ග theta වෙනවා. එතන cot එක දාන්න. හරි ඒකද වීඩියෝ ගන්න හරියට අවබෝධයක් තියෙනවා. එතකොට ප්‍රතිඵල ලේසියෙම අපිට ලබා ගන්න පුළුවන්. very good. ඊළඟට sec theta dan tan theta. sec theta dan tan theta වරක් එකරෙන් sin theta. සමානයි cos theta. sec theta dan tan theta වරක් එකරෙන් sin theta සමානයි cos theta කියලා කරන් තියෙනවා. කොහොමද? අපි දන්න sec theta කියන්නේ මෙතනින් එකට cos theta. tan theta කියන්නේ sin theta ට cos theta වෙනවා. වාරයක් මෙතන ඉන්නේ එක ඍණ sin theta. මේක උඩාපු දුනාකාර ගත්තාම cos theta වෙනවා. මෙතන ඉන්නේ එක ධන sin theta. වාරයක් එක ඍණ sin theta. හරිද? දැන් නැවතත් මෙතන ලවය ගත්තොත් එක ධන sin theta එක ඍණ sin theta කියන්නේ වර්ග දෙකන්තරේ එක ඍණ sin of theta ට cos theta. හරිද? එතකොට අපිට පේනවා එක ඍණ sin වර්ග theta වෙන cos වර්ග theta බෙදීම cos theta වෙලා cos theta එකක් අපරම එතන cos theta එකෙන් තමයි අපිට ප්‍රතිඵලය. හරි. හරියට බලමු. මේක sec theta ධන cos theta. හරි. sec theta ඍණ cos theta. සමානයි. और theta tan වර්ග theta ධන sin වර්ග theta එක. අපග්‍රන්ථය. හරි. එහෙනම් දැන් මෙතන යට දිහා බැලුවාට පේනවා වර්ග දෙක අතරේ සාධක දෙක තියෙනවා. sec theta ධන cos theta සහ sec theta ඍණ cos theta. දැන් අපිට එකපාරටම කරන් තියෙන්නේ ඒක සුළු කරලා ඉන්න. sec වර්ග theta ඍණ cos වර්ග theta. දැන් බලන්න උත්තරේ යන්න. ඒ මෙතන තියෙන tan සහ sin. ඉතින් අපි දන්නවා sec වර්ග theta ඍණ tan වර්ග theta එකයි. හරිද? එහෙනම් sec වර්ග theta කියන්නේ tan වර්ග ඍණ tan වර්ග දක්වත පැත්තට ගත්තාම ඒක එක ධන tan වර්ග theta වෙනවා. ඍණ cos වර්ග sin එක නම් cos වර්ග theta එක ඍණ sin වර්ග theta වෙනවා. එදිනාගේ සුදුසු පරිදි සරසම වාල්ටි කරන්න වෙනවා. උතර වෙනවා එක ධන tan වර්ග theta දින එක ධන sin වර්ග theta. මේ දෙක අපරම එතකොට අපරාධ පැත්ත ප්‍රතිඵල එනවා. හරි. ඔතන අපි තව ගණිතයක් ඊළඟට සාකච්ඡා කරමු. ඊළඟට ඒක cos theta ධන sin theta වර්ගය ධන cos theta ඍණ sin theta වර්ගය. ඒත් විතර වර්ග ලියන එකයි තියෙන්නේ. අමත පැත්ත ගත්තොත් ඒතර
ඒතර සාමාන්‍ය විදිහට ඒ දන B වර්ගය ඒ වර්ගය ධන 2යි B ධන B වර්ගය වගේ මෙතන cos වර්ගය θ ධන 2යි cos θ sin θ ධන sin වර්ගය θ ධන මෙතන cos වර්ගය θ ඍණ 2යි cos θ sin θ ධන sin වර්ගය θ වෙන්නේ මෙතන විදිහට කැපිලා යනවා. එතන මෙතන cos වර්ගය sin θ 1යි එතන මේ අගෙත් එකක් වෙනකොට එකයි දෙක පරිසුත්තරේ හැබැයි ඒ සාමාන්‍ය විදිය තමයි පරිපරිවත් ලියන්නේ. cos වර්ගය θ මේ දෙකුත් දෙකුත් 2යි cos θ sin θ ධන sin වර්ගය θ ඒ ආකාරයට මේ දෙක කැපිලා ගියාම පරිසුත්ත ගල එනවා. ඊළඟට එදිරාව 3යි cos θ ධන 4යි sin θ වර්ගය ධන 4යි cos θ ऋण 3යි sin θ වර්ගය සමානයි 25. ඒ විදිහට වර්ග කරන් කළාද ඔන්නත පැත්ත ගත්තොත් මේකේ වර්ගය තොර 9යි cos වර්ගය θ ධන මේ දෙකුත් දෙගුණය. එතකොට 24යි cos θ sin θ ධන 16යි sin වර්ගය θ ධන දෙවෙනි පදයේ වර්ගය 16යි cos වර්ගය θ ऋण මේ දෙකුත් දෙගුණය 24යි cos θ sin θ ධන 9යි sin වර්ගය θ මේ දෙක අපේනවා. හරිද? එතන මෙතනත් 9යි cos වර්ගය θ ධන 9යි sin වර්ගය θ එතන 9ක් වෙනවා. හරිද? නැත්නම් මේ විදිහට ගත්තා ඒක. සජාති පදයට මේ දෙක කවදාම ඉන්නේ 25යි cos වර්ගය θ ධන මෙතන 25යි sin වර්ගය θ එතකොට 25 මීටර ගත්තාම ඔන්න පේනවා cos වර්ග θ ධන sin වර්ග θ වෙන්නේ එතන මෙතන 1යි එතන 25 වැඩි කිරීම 1 සමාන 25 එතන ඉන්නේ අරතර. ඔතන සාමාන්‍ය වර්ග කිරීම තමයි දෙන්නේ. හරි. අපි තාගට් වල ගියා. අපිට මේ තේරෙනවා tan θ ධන 1 වර්ගය ධන tan θ ඍණ 1 වර්ගය. හරි. ඒ සමාන අපිට ඔක්කොම 2යි sec වර්ගය තියෙනවා. එරත් විතර සාමාන්‍ය පරිදි වර්ග කරන තර වමත වැත්ත. ඉතින් tan වර්ගය θ හරිනේ. ධන මේ දෙකුත් දෙගුණය 2යි tan θ ධන 1. හරි. එදිර දෙවෙනි පදෙත් වර්ග කරන්න. එතකොට වෙනවා ධන tan වර්ගය θ ඍණ 2යි tan θ ධන 1. මේ දෙක වෙනවා. අපි දන්නේ එක ධන tan වර්ගය sec වර්ගය θ එනත් එක ධන tan වර්ගය sec වර්ගය θ වෙනවා. එතකොට 2යි sec වර්ගය θ. හරි. ඔතන වර්ග කිරීම විදිහට ගන්න තියෙනවා. අපි ඊළඟට මේක තුල ගත්තා. 10 එක ධන cos θ ධන sin θ සම්පූර්ණ වර්ගය සමානයි 2 වාරයක් එක ධන cos θ වාරයක් එක ධන sin θ. ඔබ කරන්නේ අපි තවම මතක ඇති විද්‍යාන්තයේ එතන විද්‍යාන්සිය වර්ගය. එතන මේක වර්ගය අපිට එකපාරට ලියන්න අපි කරලා දෙනවා. පළවෙනි පදේ වර්ගය A වර්ගය ධන B වර්ගය ධන C වර්ගය. පළවෙනි පදේ වර්ගය දෙවෙනි පදේ වර්ගය තුන්වෙනි පදේ වර්ගය ඊළඟට පළවෙනි පද දෙකේ ගුණිතය දෙවෙනි. ධන 2යි AB. ඊළඟට දෙවෙනි තුන්වෙනි පද දෙකේ ගුණිතය දෙවෙනි. 2යි BC ධන. ධන පළවෙනි තුන්වෙනි පද දෙකේ ගුණිතය 2යි AC. හරි. ඒ ඔය ක්‍රමයට අපිට මේකේ වර්ගය ලියන්න පුළුවන්. හරි. පළවෙනි පදේ වර්ගය දෙවෙනි වර්ගය තුන්වෙනි වර්ගය වල එක ඊළඟට පළවෙනි පද දෙකේ ගුණිතය දෙවෙනි ලක්ෂ සලකන්න ඕනේ. මේ දෙවෙනි පද දෙකේ ගුණිතය දෙවෙනි තුන්වෙනි සහ පළවෙනි පද දෙකේ ගුණිතය දෙවෙනි. හරි. ඔතන අපිට මේක සුළු කරන්න පුළුවන් මම ගත්තා. ඉතින් පළවෙනි එකේ වර්ගය 1යි cos θ වර්ගය cos වර්ගය θ ධන sin වර්ගය θ. ඊළඟට පළවෙනි පද දෙකේ ගුණිතය දෙවෙනි. මේ දෙකේ ගුණිතය cos θ දෙවෙනියක් ගත්තම මේ දෙකේ ගුණිතය දෙවෙනි 2යි cos θ වෙනවා නේ. ඊළඟට දෙවෙනි තුන්වෙනි පද දෙකේ ගුණිතය 2යි cos θ sin θ. ඊළඟට පළවෙනි තුන්වෙනි පද දෙකේ ගුණිතය එන්නේ 2යි sin θ. ඔය පේනවා මේක ඇල්ල එකක් වෙන. එතන මෙතන 2යි එන්නේ. හරිනේ. එතන 2 ධන 2යි cos θ ධන 2යි cos θ sin θ
ධන 2යි sin θ. හරිද? අපිට මෙතනින් සම්පූර්ණ කුල් සාධකයක් වෙනවා දෙකක්. විතර එනවා. එක ධන cos θ ධන cos θ sin θ. ධන sin θ. හරිද? දැන් මේක අපිට යුගල් වශයෙන් සාධක කරන්න පුළුවන්. එක ධන cos θ මේක මේ දෙක උසාදේ කරන sin θ. sin θ පිටර ගත්තොත් මම පේනවා මෙතන ඉන්නේ cos θ ධන 1. හරිද? මෙතන එක ධන cos θ මේ දෙක උසා sin θ පිටර ගත්තොත් මෙතන ඉන්නේ cos θ ධන 1. ඒතර cos θ ධන 1 ඒතර මේක උසාදයක් වෙනවා. ඒක වර්ක් කරන්න පුළුවන්. ඒතර දෙක වාරයක් එක අපලියට එක ධන cos θ කියලා. ඒක පිටර ගත්තාම එක ධන cos θ පිටර ගන්න මෙතන 1යි මෙතන sin θ. නේ එක ධන sin θ. ඔයනවා තවරකට සමාන. හරිද? එහෙනම් අර පද ත්‍රිපද එකක් આવත් වර්ග කරනකොට පළවෙනි වර්ගය, දෙවෙනි පදේ වර්ගය, තුන්වෙනි වර්ගය, පළවෙනි දෙවෙනි පද දෙකේ ගුණිතය දෙගුණය, දෙවෙනි තුන්වෙනි පද දෙකේ ගුණිතය දෙගුණය, තුන්වෙනි පළවෙනි පද දෙකේ ගුණිතය දෙගුණය ලියලා මේක එක වෙනවා. ඊට පස්සේ දෙකක් උත්සාහයෙන් යුගල වශයෙන් සාධක කරන්න අවශ්‍ය උත්තරය ගන්න පුළුවන්. හරිද? ඔයගොල්ලෝ අපි ටාගට් වර්ක් ගත්තොත් ඊළඟට එක ඍණ sin θ ධන cos θ වලවන්නේ. හරිද? ඔකේ. ඒක සමානයි අපිට තියෙන්නේ දෙගුණයක් එක ඍණ sin θ වාරයක් ධන cos θ එක ඔක්කොම ඒ විදිහම. හරිද? දැන් අපිට කෙලින්ම මොහොත පැත්ත ගත්තාම එතන එකේ වර්ගයක ऋण sin θ वर्ग है धन sin वर्ग తీරනවා. ඊළඟට මේ පද වර්ගය cos वर्ग తీරනවා. පළවෙනි පද වර්ගය, දෙවෙනි පද වර්ගය, තුන්වෙනි පද වර්ගය. ඒතර ලකුණු ධන වෙනවා. මෙතන සැලකිලිවත් වෙනවා. ඒතර මේ පද දෙකේ උන්ති දෙගුණ ගන්නකොට ඍණ 2යි sin θ ඍණ මොකද ලකුණු ඍණ හින්දා. හරිද? මෙතන ධන. මේ ඊළඟට මෙතන මේ දෙකේ උන්ති දෙගුණ ගන්නවා. මේ ඍණයි ධනයි ඉන්නේ ඍණ 2යි sin θ cos θ වෙනවා. ඊළඟට මේ දෙකේ උන්ති දෙගුණ ධන එන්නේ. ධන 2යි cos θ. ඉස්සර වගේ මෙතකොට මේ දෙක තුන එකක් වෙනවා. ඒතර 1 1 2ක් වෙනවා. ධන ඍණ 2යි sin θ ඍණ 2යි sin θ cos θ ධන 2යි cos θ. නැවතත් අපිට මේ විදිහටම දෙකක් පිටර ගත්තා වෙනවා. එක ඍණ sin θ හරිද? දෙකක් පිටර ගන්න මෙතන ඉන්නේ ඍණ sin θ cos θ ධන cos θ. හරිද? එරන් ඉස්සලාගෙම යුගල වශයෙන් සාධක කරාම හරියි. දෙගුණයක් එක ඍණ sin θ. මෙතනින් අපිට මේ දෙකෙන් පිටර ගන්නවා මම ඍණ sin θ දෙන පදාන cos θ. පිටර ගත්ත මෙතන ඍණ sin θ දාන එක. ඍණ sin θ දාන එක එක ඍණ sin θ. ඒතර මේ දෙක උසාදේ කරන්නේ නැවතත් එක ඍණ sin θ. ඒතර දෙක වාරයක් එක ඍණ sin θ වාරයක් ඒතර ඍණ මෙතන එකයි. මෙතන ඉන්නේ cos θ. ඒක දාන cos θ. හරි. ඔයano අපිට අගලතරත් දෙකම එනවා. හරි. ආකාරයට වර්ක් කරලා ගන්න අපි මේක පැහැදිලි. අපි ඊළඟට විදියට මේක ගන්න. එක ධන sin θ ඍණ cos θ වාරයක් එක ධන sin θ ධන cos θ සමානයි අපිට ඔක කරන් තියෙන්නේ 2යි sin θ වාරයක් එක ධන sin θ එක. හරි. ඔක කරන් තියෙන්නේ. එහෙනම් අපි ඊතරම් තොන්නත පැත්ත ගත්තා. දැන් මෙතන ඔක්කොම ගුණිතය ලියන්න අවශ්‍ය නැහැ. පොඩ්ඩක් ගැටලුව දිහා බැලුවම මෙතන තියෙන එක ධන sin θ ඍණ cos θ. මෙතන එක ධන sin θ ධන cos θ. ඒතර අර අපි දන්නවා මේක එක ධන sin θ මෙතන තියෙන්නේ. දැන් ලකුණ වෙනස් වෙනවා. ඒතර අර A ඍණ B A ධන B වගේ. ඒකෙන් අපිට මේක පාටම ගුණිතය ලියන්න නැතුව පද නමයක් අපිට මේක අර A ඍණ B ධන වෙන A වර්ගය ඍණ B වර්ගය වගේ මෙතන ලියන්න එක ධන sin θ වර්ගය. cos θ වලට cos වර්ගය තියෙනවා. හරිනේ. මේ පදේ වර්ගය දින මේ පදේ වර්ගය. ඒතර මේක අපිට
සුළු කළ ගන්න පුළුවන් නැත්නම් මේ විදිහට ගන්න පුළුවන්. අපි වර්ග කරලා ගත්තොත් වෙනවා ඒක දාන 2 sin θ දාන sin වර්ග θ හරිද? ඊට cos වර්ග θ. මෙතන උත්තරේ තියෙන්නේ sin වලට. එහෙනම් cos වර්ග θ අපිට ලියන්න පුළුවන් එකට sin වර්ග θ කියලා. හරිද? මොකද cos වර්ග θ sin වර්ග θ කරන් අපිට මෙතනදී cos වර්ග θ කියලා ලියන්න පුළුවන් එකට sin වර්ග θ. ඒතර ඉලක්කම් පිටින් එනවා. හරි. දැන් මේක වරහන ඉවත් කරලා තන ඊට එක දාන 2 sin වර්ග θ වෙනවා. මොනවා වරද? ඒතර ඊට දාන එක කැපෙනවා. හරිද? හොයන්න අපිට එනවා මෙතනින් 2 sin θ දාන මෙතන sin වර්ග θ වෙන දාන ඉතරනේ මේ දෙක කරන් 2 sin වර්ග θ වෙනවා. ඒතර මේක මොසාරය කරන 2 sin θ පිළිර ගත්තාම මෙතන 1යි දාන මෙතන sin θ. හරිද? හොයන්න තරගත සාමෙන්න. ඒකෙන් අර ගැටලුව කාම්පඩ බලන්න ඔක්කොම ලියන්න නැතුව අර පහසු කරන ඔය වර්ග දෙක අතරේ ගණිතේ අයික්‍ය අතරේ ඒ විදිහට දෙන්න පුළුවන්. හරියට යනවා ගැටලුව අපිට සාමාන්‍යයෙන් පාසෙන් සුළු කරන්න මේ සුළු කිරීම අඩුවෙන් විසඳා ගන්න පුළුවන්. හරිද? ඔය විදිහට આવත් ඒ විදිහට පොඩ්ඩක් බලන්න මෙතන. හරි. ඊට අපි target ලෝඩියත් ඒ විදිහම එක දාන ඔස්සේ රින සයින් හරිද? අන්ත එක දාන ඔස්සේ දාන සයින් ඒ ගන්නවයි මුදල 2යි පස්සේ ආරක් එක දාන ඔස්සේ හරිද? ඒකට වම් අත පැත්ත තවරන් පේනවා මෙතනත් අර වගේම එක දාන පස්සේ ඍණ සයින් එක දාන පස්සේ ඍණ සයින් එනනම් එතන වර්ග දෙකක් අතර යනතර මේ පදේ වර්ගය ඍණ සයින් වර්ගය ඔතන ගන්න පුළුවන්. දැන් මම මේක අර විදිහට නැතුව තවත් විදිහට හදන්න පුළුවන්. එක දාන පස්සේ වල වර්ගය ඍණ උත්තර දෙන්නේ cos වල ගිහින් තමයි මේ සයින් වර්ගය සයින් වර්ගය ඉරට එකට cos වර්ගය මම සයින් වර්ගය ලියනවා එකට cos වර්ගය කියලා. එතකොට මේක ගන්න පුළුවන් එක දාන cos a වල සම්පූර්ණ වර්ගය මෙතන වර්ග දෙක අතරේ එකට cos වර්ගයනේ එකට cos a පාර එක දාන cos a කියලා ලියන්න පුළුවන් නේ පරිණ sin වර්ගය ලියන්න පුළුවන් sin වර්ගය එකට cos වර්ගය sin වර්ගය එකට cos වර්ගය මේක ලියලා මේක වර්ග දෙක අතර ලියවම එක දාන cos a පොදුයි ඒක පොදු පිටර ගත්තාම තව එක දාන cos a එකක් ඉතුරු වෙනවා දැන් ඍණ මෙතන එනවා ඒක ඍණ cos a. මේක ගත්තාම මෙතන දැන් මෙතන වරගෙන ඉතින් එකට එක කැපිලා යනවා. එතකොට එනවා එක දාන cos a ආරක් මෙතන එක දාන cos a ඍණ එක දාන cos a වෙනවා. එතන මේ දෙක වෙනවා. එතන 2යි cos a ආවම මෙතන අර උත්තරේ ලැබෙනවා. දෙගුණ එක දාන cos a ආරක් cos a. අන්ත අපිට මෙතන 2යි cos a ඉදිරියට ගන්න පුළුවන්. නේද? 2යි cos a ගුණිතයක් නෙමෙයි ආරක් එක දාන cos a. අර ඉස්සර සම්පූර්ණයෙන්ම වර්ග කරලා ගන්න පුළුවන්. මෙතෙන්දී අපිට උත්තරේ cos වලින් තියෙනවා sin වර්ග කරගෙන cos වර්ග කියලා වර්ග දෙක අතර සාධක ලියලා පොල් සාධක විතරක් හදන්න පුළුවන්. හරිද? හරි. ඉස්සර ගන්නත් මේ විදිහට හදන්න පුළුවන්. හරි. දැන් අපිට මේ විදිහට දක්වනවා. cos a බෙදීම එකරණ sin දාන cos a බෙදීම එක දාන sin සමානයි 2යි sec. හරි. දැන් මේ විදිහකදී අපිට කරන්න තියෙන්නේ මේ දෙකේ කුඩා පොදු ගුණ ආකාරය ගන්න වෙනවා නේ. මොකද මේක අර සාමාන්‍යයෙන් කවට සුළු කරන්න බෑ. එහෙනම් කුඩා පොදු ගුණ ආකාරය ගන්න එක ඍණ sin එක දාන sin නම් ඒ දෙක ගුණිතය. එක ඍණ sin a පාරක් එක දාන sin. හරිද? කුඩා පොදු ගුණ ආකාරය ලියලා දැන් මෙතන එක ඍණ sin a තියෙන ඉඳලා එක දාන මේ කුඩා එතකොට එක ඍණ sin බෙදුවා එක දාන sin වලින් මේක වැඩි වෙන්න ඕනේ. ඒක සම්තුලනය කරනවා. එහෙනම් cos a වාරයක් එක දාන sin a. එක දාන sin වලින් බෙදුවා එක ඍණ sin වලින් මේක වැඩි වෙනවා.
cos A වාරයක් එක ඍණ sin A. හරි. කොහොමද ඔයගොල්ලන්ට පේනවා එතකොට cos එක පොදුයි. එතන එක දාන sin A දැන් ධනින් වැඩි කරාම වෙනවා එක ඍණ sin A. බෙදීම එක ඍණ sin එක දැන් sin එක කියන්නේ වර්ග දෙන ඍණ වියදම ඒ වර්ගෙට විවරිතට එක ඍණ sin වර්ගය. දර sin එක දෙක අපිනවා. දෙකයි ඒතර වෙනවා දෙකයි cos A බෙදීම අපි දන්න එක ඍණ sin වර්ගය කියන්නේ cos වර්ගය. ඒතර cos A එකක් ලැබෙනම එකට cos A කියන්නේ අපි දන්නවා sec A. හරි. වෙනම අපිට තවදුරටත් උත්තරේ. පැහැදිලිද? ඒකට අරගෙන ආවොත් උඩාව දුණාකාරය අරගෙන උගලන්ට සුරු කරන්න වෙනවා. අපි ඊළඟට බලමු. ඒ විදිහම sin x වෙදීම එක දන cos x දන එක දන cos x බෙදීම sin x සමානයි දෙකයි cos x. ඔක අපිට කරන්නේ. හරි. එහෙනම් එතෙන්දිත් අපිට මමතකට ගත්තම උඩාව දුන ආකාරයෙන් විදිහ ගුණිතය. එක දන cos x වාරයක් sin x. එහෙනම් එක දන cos x බෙදුවා sin x ඉතුරුනේ sin x මේ sin x වෙන sin වර්ග x දන මෙතන sin x වල බෙදුවම එක දන cos x ඉතුරුනේ එකෙන් වෙන මෙතන එනවා එක දන cos x වල වර්ගය. හරි. මේක අපිට තාම ඉස්සල ගන්න වගේ sin x කියන්නේ එක ඍණ cos වර්ග x කියලා ලියලා පොසාදිගත කරලා දාන්න පුළුවන් නැත්නම් වර්ග කරලා දාන්න පුළුවන්. හරි. sin වර්ග x දාන මේක ලිත එක දාන දෙකයි cos x දාන cos වර්ග x. බෙදීම හරිනේ. එක දාන cos x වාරයක් sin x එක. තවත් වෙනවා මේ sin වර්ග x cos වර්ග x එකක් වෙනවා. නේද? මේ දෙක එකක් වෙනවා. දැන් මෙයාගෙත් එක දෙකක් වෙනවා. දරේනවා දෙක දාන දෙකයි cos x. බෙදීම එක දාන cos x වාරයක් sin x එක. එතකොට දෙක වාරයක් එක දාන cos x. බෙදීම එක දාන cos x වාරයක් sin x. මේ දෙක වෙනවා. එතරිනවා දෙක වාරයක් අපි දන්නවා කැට sin x කියන්නේ cos x වෙනවා දෙකයි cos x වෙනවා. හරි. හරිනේ. එනේ විදිහට අර මේ හරයක් තාව දුරාකාර වෙලා හදන්න වෙනවා. දැන් මේ දෙක එකට sec x tan x සමානයි sec x tan x. හරි. එකට sec x tan x sec x tan x කියලා අපිට උපරන්ති ඒක අපි වම්මත පැත්ත ගත්තා. එතන වෙලා තියෙන පරස්පරයේ ලක්ෂණ මේක මාර්ගය තමයි මෙතන තියෙන්නේ. හරි. ඉතින් අපි දන්නවා මෙතන sec x tan x වෙනත් තියෙන සම්බන්ධයක් sec x tan x. ඉතින් අපි දන්නවා sec වර්ග θ ඍණ tan වර්ග θ එකයි. sec වර්ග θ tan වර්ග එකයි නම් අපිට මේ එක වෙනම දාන්න පුළුවන්. නේද? sec වර්ග x ඍණ tan වර්ග x. බෙදීම sec x ඍණ tan x ලියන්න පුළුවන්. හරිද? එක වෙනකට අපි ලියනවා sec වර්ග θ ඍණ tan වර්ග එක නම් sec වර්ග x ඍණ tan x වනේ එක කියලා ගන්න පුළුවන් මෙතන කෝණ x ඉඳලා. හරි. ඒ අනුව දැන් මේක වර්ග දෙක අතර වෙනවා. sec x ඍණ tan x or sec x tan x. බෙදීම sec x ඍණ tan. හරි. එතකොට මේ දෙක අපුණම කොහොමද වෙනවා? අමතරට උත්තරේ. හරිනේ. ඔක අපිට තව විදිහට හදන්න පුළුවන් තවත් ක්‍රමයක්. ඔව්. අමතරට ගත්තම එකට sec x ඍණ tan x තියෙනවා. හරිනේ. අපි කරන්නේ ඕකේ මේ හරය ළඟ දෙකම වැඩි කරනවා මේක ප්‍රතිපද sec x ඍණ tan x නම් sec x tan x වල වැඩි කරනවා. හරි. මෙතන sec x ඍණ tan x වල උඩට අපි sec x tan x වල වැඩි කරනවා. වැඩි කරාම අපිට එකකින් වැඩි කරාම ලවය sec x tan
tan x වෙනවා. හරියන්නේ sec x වෙන tan x, sec x tan tan x. ඒතර වර්ග දෙක අතරේ sec වර්ග x වෙන tan වර්ග x වෙනවා. හරි. එතකොට මේ හරිය එකක් වෙනවා. එතකොට මේක එකයි. sec වර්ග දෙක tan දෙක කරා sec වර්ග දෙක tan දෙකක් කරනකොට මේ ඊ තමයි අවශ්‍යත. ඒක නේද? හරිනේ. ඔය දෙක විතර හදන්න පුළුවන්. ඊළඟට අපිට මේ දෙකක් ආවා. එකට sec x වෙන tan x දාන එකට sec x දාන tan x සමානයි 2 sec x කියලා. අපරන්ත එකට sec x වෙන tan x දාන එකට sec x දාන tan x සමානයි 2 sec x කියලා අපරන්ත. ඒතර අර විදිහටම අපිට හදන්න පුළුවන්. අපිට එක වෙනට දාන්න පුළුවන් sec වර්ග x නේ tan වර්ග x කියලා. හරිද? එක වෙනට දාන්න පුළුවන් අර සාමයෙන් sec වර්ග x වෙන tan වර්ග x. යට sec x වෙන tan x කියලා. හරිද? නැත්නම් මේ ගොඩටයි අර ඉස්සල් දෙවෙනි ක්‍රමයට sec x tan tan x වැඩි කරලා දාන්න පුළුවන්. මෙතනත් ඒක එක වෙනට දාන්න පුළුවන් අපිට sec වර්ග x වෙන tan වර්ග x කියලා. බෙදීම sec x tan tan x. හරිද? දැන් අපි ඊට පස්සේ කරන්නේ මෙතන ලවයේ වර්ග දෙක අතර ලියනවා. sec x වෙන tan x r x sec x tan x. හරියට එතකොට sec x වෙන tan x. මෙතන තාවෝ sec x වෙන tan x r x sec x tan x. බෙදීම sec x tan x. හරියට පොදරෙන්න. ඒකට පේනවා මේ පද දෙක අපේනවා. මෙන්න sec x tan x හැවෙනවා. ඒතර එන්නේ sec x tan x දාන sec x tan x ගන්න. ඒතර tan x හැවිලි යාම 2 sec x වෙනවා. හරි. ඒක නැත්තම් අපිට මේක උඩටයි sec x දාන tan x වැඩි කරනවා. මේක sec x tan x වැඩි කරලා හදන්න පුළුවන්. හරි. වැඩිද? ඊළඟට අපිට මේ දෙයක් ආවා. එක දන sin එක බෙදීම එක රෙඩ sin එක. හරිද? සමානයි sec එක දන tan වල වර්ගයකට. ඔක කරන්නේ. එක දන sin එක දෙක sin එක සමානයි sec එක දන tan වල වර්ගයකට අපිට ඔක කරන්න තියෙන්නේ. දැන් වම්මත් පැත්ත ගත්තොත් අපිට මෙතන අර පූර්ණ වර්ගයක් කියලා අපිට ඔප්පු කරන්න තියෙනවා. sec එක දන tan වල. ඒකෙන් අපි මෙතන එක දන sin එක බෙදීම එක රෙඩ sin එක තියෙන්නේ. අපි ඒක හරයට වැඩි කරනවා. මෙතන හරයේ තියෙන එක රෙඩ sin එකෙන්ද උඩට වැඩි කරනවා ප්‍රතිපද එක තන sin එක. හරි. මොකද අපි දන්නා එක රෙඩ sin එක සහ එක දන sin වැඩි කරලා එක රෙඩ sin වර්ගයක cos වර්ගයක කියලා තියන්න පුළුවන්. ඒතර එක රෙඩ sin එක උඩට වැඩි කරනවා එක දන sin එක වලින්. හරියට. හරි. වැඩි කරාම ඔයගොල්ලන්ට පේනවා ලවයේ පූර්ණ වර්ගයක් වෙන එක පාට. එක දන sin වල සම්පූර්ණ වර්ග වෙනවා. දැන් හරියට එක ඍණ sin එක වර එක දන sin කියන්නේ එක ඍණ sin වර්ගය. හරි. දැන් මේක ලියන්න අපිට එක දන sin වල වර්ගය යට එක ඍණ sin වර්ගය කියන්නේ. එතකොට එක ඍණ sin වලට cos වර්ගය දෙන්න මෙතන cos වර්ගය. මේක අපි ලියලා මෙතන එක ඍණ sin වල වර්ගයට cos වර්ගය තියෙන්නේ. මේක ලියලා ඔයගොල්ලන්ට එක ධන sin එක බෙදීම cos වල සම්පූර්ණ වර්ගය ලියන්න පුළුවන්. ලවයේ පූර්ණ වර්ගය හරයේ පූර්ණ වර්ගයකට cos ලියන්න පුළුවන්. දැන් අර උත්තරයට යන්න අපි මේක එක ධන sin එකට cos ලියන්න පුළුවන්. එකට cos ධන sin එකට cos කියලා. අර සම්පූර්ණ වර්ගය. එහෙම ගත්තම එකට cos එක කරන එක sec වෙනවා. එතන sin එකට cos එක ගන්නේ tan එක. සම්පූර්ණ පරිගණකද පිළිම දක්වන්න ගලේ. හරි. ඒ විදිහට ගන්න පුළුවන් ආකාරයකට ආවා. හරි.
අපි ඒකේ තවත් ගැටලුවක් ගත්තොත් එකරණ කොස්සේ බෙදීම එක ධන කොස්සේ සමානයි ඒ දෙන්නේ කොසෙක්කේ ධන කොසෙක්කේ ඍණ කොට්ටේ වල වගේ. ඒ වගේම හදන්න. හරි. ඒ දන හදන්න වෙන්නේ. එතකොට මම මතක ගත්තාම එකරණ කොස්සේ බෙදීම එක ධන කොස්සේ. මෙතනත් හරයලා වැඩි කරනවා. ප්‍රතිපදයෙන් හරය ප්‍රතිපදයෙන් එකරණ කොස්සේ නම් උඩට එක ඍණ කොස්සේ දෙන්න. එක ධන කොස්සේ දෙන්න. හරි. වැඩි කරාම අර වගේම වැඩි ගන්න පුළුවන්. දැන් ලවයෙන් එතකොට එකරණ කොස්සේ වල සම්පූර්ණ වර්ගය යට එක ධන කොස්සේ එකරණ කරන එකරණ කොස් වර්ගය ඒ වෙනවා. එතන එකරණ කොස්සේ වල සම්පූර්ණ වර්ගය යට අපි දන්නවා එකරණ කොස් වර්ගයේ තීටාව සයින් වර්ගය දෙන්න මෙතන ඉන්නේ සයින් වර්ගය ඉතුරු කරනවා. මේකත් එතකොට පූර්ණ වර්ගයක් කරන්න පුළුවන් එකරණ කොස්සේ බෙදීම සයින්නේ සම්පූර්ණ වර්ගයද. හරිද? එතකොට දැන් මේ කොටස ඉර කරන්න. එකට සයින්නේ ඍණ කොස්සේ යට සයින්නේ සම්පූර්ණ වර්ගයකට අපිට ඔයගොල්ලෝ යන්න පුළුවන්. දැන් එකට සයින් එකන කොසෙක් වෙනවා කොස්සේ යට සයින් එකන කොට් වෙනවා. හරිද? හරි. ඔයන්නේ තවදුරටත් බලන්න. ඒ දිගට වදන් වගේ ටියුට් එක ගන්න ගොඩක් තියෙනවා. ඒක ඔයගොල්ලෝ තනියම කරන්න අපි ඊළඟ ගන්න බලමු. මේකට සෙකේ දාන ටයිම් බෙදීම සෙකේ ඍණ ටයිම් හරි සමානයි එක දාන දෙකයි සෙකේ ටයිම් දාන දෙකයි ටයිම් ඔයාලට උත්තරයක් දෙන්න. සෙකේ ධන ටයිම් වේදී සෙකේ ඍණ ටයිම් සමාන එක ධන දෙකයි සෙකේ ටයිම් ධන දෙකයි ටයිම් වල කියලා ඔප්පු කරන් තියෙනවා. එහෙනම් මෙතන අපි කරන්නේ මේකේ හරය ප්‍රතිපදයෙන් උඩට හරය ආලාවේ වැඩි කරනවා. මෙතන අපි හරය ආලාවේ වැඩි කරනවා. සෙකේ ධන ටයිම් වල ඒ වැඩි කරාම මෙතනින් අපිට සෙක්කේ ධන ටෑන්නේ වල සම්පූර්ණ වර්ගය. යට මෙතන සෙක්කේ ඍණ ටෑන්නේ සෙක්කේ ධන ටෑන්නේ නම් වර්ග දෙක අතරාම සෙක් වර්ගයේ ඍණ ටෑන් වර්ගය වෙනවා. මේ ගුණ දෙක තමයි වර්ග දෙක අතරේ. හරි. තවත් අපි දන්න සෙක් වර්ගයේ ඍණ ටෑන් වල දෙක නම් සෙක් වර්ගයේ ටෑන් වර්ගය කියන්නේ එකක්. හරි. අර එක වෙනවා. මෙතන වර්ග වල යනවා. සෙක් වර්ගයේ ධන මේ දෙකුත් දෙකුත් දෙකයි සෙක්කේ ටෑන්නේ ධන ටෑන් වර්ගය. හරි. ඕකේ නේ නමුත් උත්තරේට සෙක් වර්ගයේ පදයක් නැහැ. මෙතන එක තියෙනවා. නමුත් දෙකයි ටෑන් වර්ගයේ පදයක් තියෙනවා මේ පදේ තියෙනවා. එහෙනම් අපිට මේ සෙක් වර්ගය ලියන්න පුළුවන් සෙක් වර්ග තීටා කියන්නේ මේ පදේ මෙහාට ගත්තම එක ධන ටෑන් වර්ගයේ තීටා. එහෙනම් සෙක් වර්ගය ලියන්න පුළුවන් එක ධන ටෑන් වර්ගයේ තීටා. එතන වෙනවා එක ධන දෙකයි සෙක්කේ ටෑන්නේ ධන දෙකයි ටෑන් වර්ගය. ඔක තමයි හරි. ඒ විදිහට ඒ ගානක් આવුත් මෙතන ප්‍රතිපදේ වෙන්න කියලා ආකාරයට ගැටලු දාන්න පුළුවන්. හරි පැහැදිලි ඇති. මේ ගැටලුව අවල් දීලා තියෙනවා එකකට කොසෙක්කේ ඍණ කොට්ටේ. හරිද? ඍණේ ගැට සයින් සමානයි එකට සයින්නේ ඍණේ ගැට කොසෙක්කේ ධන
කොටේ කියලා. ඕකේ. දැන් මම මතකද? හරියට මේ පදම ආර්යමක් වගේ ලතේ. හරිද? එහෙනම් අපි මෙතෙන්දි අපිට මේක අපි දන්නා කොසෙක් වර්ගය ඉරණ කොටන එකකින් අපිට මෙතන දාන්න පුළුවන් එක වෙනකොට කොසෙක් වර්ගය එරින කොට වර්ගය කියලා. යට කොසෙක් එරින කොට එක. ඒක පැහැදිලි. එහෙම නැත්නම් මේක හරයලා වැඩි ගන්න කොසෙක් දාන කොට වෙන. ඒක වැඩි කරලා හරි. රින මේ එකට සයින් එක එකක් දෙනවා කොසෙක් කියලා. ඒක පැහැදිලි. හරිනේ කො මේක උඩට මේක ප්‍රතිබද්ධ වෙන කොසකේ දාන කොට්ටේ මෙඩිකල් යන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කෙලිම එකට දාන කොසකාරයේ කොට්ටාරය කියලා. ඒ නුගන් පස්සේ මේක වර්ග දෙක අතර වෙනවා නේ. කොසකේ රින කොට්ටේ අනිත් එක ඉන්නේ. කොසකේ දාන කොට්ටේ. හරිනේ. කොසකේ රින කොට්ටේ. රින කොසකේ මොකද? ඒ ලිවම අපිට පේනවා මේ කොසෙක් කියන කොට්ටේ කැපෙනවා. අපි එකවන තමයි කොසෙක් කාරින් කොට්ටාරගේ කියලා. එතකොට මේ වර්ග දෙක මේ පදේ කැපෙනවා. දැන් එතකොට අපිට එනවා මෙතනින් කොසෙක් අන කොට්ටේ. ඊට කොසෙක්. හරි. මේ දෙක කපලා දාන්න එපා. ඒතර මේ උත්තර එන්නේ අපිට දෙදින එකට සයින් නේ අපි මෙන්න මේ පදේ පිළිමිලින එකට සයින් එක. ඔය දන්නවා කොසෙක් කියන්නේ කොසෙක් තියෙන එකට සයින් දෙන්න නම් මේක ලෙවල් කැර සයින් එකට මේ කොටස එනවා. ඊළඟට අපි ගන්න මෙතන ඍණත් තියෙනවා ඊට පිටර ගන්නවා. ඊට පිටර ගත්තාම මේ පදේ දාන වෙනවා. ඒක ඍණ කොසෙක්ේ ඍණ කොට්ටේ. හරි පැහැදිලි. ඊට පිටර ගත්තාම මෙතන දාන කොසෙක් වෙනවා. මේ ලකුණ එතකොට අපිට ඍණ ටික ටික මේක සම්තුලනය වෙනවා. හරිද? දැන් අංග තුන ටික බිල්ඩ් වෙනවා. එතකොට මේ පදේ හරි. ඒකට සයින් එක කොසෙක් එක දාන්න පුළුවන්. හරි. මේක හරි. ඍණ මෙතන අපිට එන්නේ කොසෙක් ඍණ කොට්ටේ. දැන් මෙතනත් අපිට මේ හරියට තියෙන නැත්නම් එක. එහෙනම් එකවරට අපිට ලියන්න පුළුවන් අර ඉස්සෙල්ලා වගේ කොසෙක් වර්ගයේ ඍණ කොට්ටක් කියලා. හරි. මොලියන් පුළුවන්. කොසෙක් වර්ගයේ තියෙන කොට්ටේ එකයි එකවරට දාන එක. මෙතන. හරියට මේකනේ එකකට එක දානවා. දැන් ඔක වර්ග දෙක අතර ලියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ උඩටයි කොසෙක්ගේ තන කොට්ටලින් වැඩි කරලා ප්‍රතිඵල ගන්න පුළුවන්. දැන් කොසෙක්ගේ ඍණ කොට්ටේ. මේක වර්ග දෙක අතර ලියනවා. කොසෙක්ගේ ඍණ කොට්ටේ වරේ කොසෙක්ගේ තන කොට්ටේ. එතකොට මේ පොතේ කරන්නේ එතකොට අපිට අවශ්‍ය උත්තරේ පස්සට තියෙනවා. කොසෙක්ේ ඍණ මේකල එකයි. මෙතන ඉන්නේ. එතකොට කොසෙක්ේ අපිට එක ෆයින් කරගන්න. මෙතන යනවා. කොසෙක්ේ දාන්න. කොටේ කියලා. හරි. මෙතන සාහිත්‍ය කරන් ලියනවා. හරි. අතට ගන්න උපරන්ති හරි. ඔය උත්තරේ ගන්න පුළුවන්. හරි. ඒක පැහැදිලි. හරි. මේක කරගත්තා. තැනේ දාන සෙක්කේ ඍණ එක බෙදීම tan ඍණ සෙක්කේ දාන එක. සමානයි. එක දාන sin යට cos එක. ඔව් කරන්නේ. tan දාන සෙක්කේ ඍණ එක බෙදීම tan ඍණ සෙක්කේ දාන එක සමානයි. ඔය ප්‍රතිඵල උපකරන්තේ. දැන් දෙනකොට sin cos වල. මේකෙදිත් අපිට ප්‍රතිපදයක් වැඩි කරලා හදන්න පුළුවන්. ඒක ටිකක් දුර යනවා. නමුත් අපිට මේ ගන්න ලේසියෙන් හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. tan දාන සෙක්කේ ඍණ එක. හරිද? මෙතන ඉන්නේ tan ඍණ සෙක්කේ දාන එක තියෙනවා. මම මෙතන මේ එක වෙනකොට තියෙනවා අපි දන්නවා sec වර්ග තියෙන tan දෙකයි. මම මේක වෙනකොට දානවා sec වර්ගයේ ඍණ tan වර්ගය කියලා. උත්තර දක්වන්නේ නැහැ.
සාමාන්‍යයෙන් එකක් වෙනවා. හරිද? ඒක ගත්තොත් ගාන ඉතාම ලේසියෙන් සුළු කරන්න පුළුවන්. ඒ ප්‍රති අවශ්‍ය ප්‍රතිඵල ගන්න පුළුවන්. දැන් මුලින්ම එනකොට tan දාන sec එක. හරිද? අපි කරන දැම්මේ sec වර්ගයට tan වර්ගය කියලා. සරසම්. මේක අපි දෙනවා වර්ග දෙක අතරේ. sec වර්ගයේ දින tan වර්ගයේ වාරයක් sec වර්ගයේ දාන tan වර්ගය කියලා. sec එකේ tan නේ වාරයක් sec දාන tan එක ලියනවා. හරිද? sec වර්ගයේ tan ලියනවා වර්ග දෙක අතරේ sec එකේ දින tan වල sec දාන tan එක කියලා බෙදීම හරියට එන්නේ. tan නේ දින sec දාන එක. හරිද? sec වර්ගයේ tan ලියනවා අපි sec එකේ tan වල sec දාන tan එක කියලා. එහෙම ලියුවම ඕන් පේනවා මෙතන පොදු සාධකයක් කරනවා sec එකේ දාන tan. ඒ පොසාරේ ගත්තම මෙතන එකයි. ඍණ අපි sec එකේ දාන tan එක විතර ගත්තා. මෙතන එකයි. මෙතන ඍණ වරහන් ඇතුලේ sec එකේ දාන tan එකක් විතර. බෙදීම මෙතන එන්නේ tan එක ඍණ sec එකේ දාන එක. ඕකේ. හරි. දැන් මම විතර ටික මෙතනට ගන්නවා. දැන් sec එකේ දාන tan එක. හරිද? වාරයක් මෙතන වරහන් ඉවත් කරන්න එක රිලේ sec එකේ දාන tan එක. බෙදීම නරත් එන්නේ tan එක රින sec එකේ දාන එක. මෙතන තියෙන්නේ හරය tan එක රින sec එකේ දාන එක. මෙතන ගුණිතර මේ පදේ තියෙන්නේ tan එක රින sec එකේ දාන එක. ඒ කියන්නේ මෙතෙක් කරන්නේ. පදේ සමාන. ගන්න අපිට අක්ෂරයට යන්න පුළුවන් දැන්. මෙතන sin cos වලින් තියෙන sec එක ගැන අපි දන්නවා එකට cos එක. දාන්න tan එක ගන්න sin එකට cos එක. හරිද? එතකොට එනවා හරි සමානයි. එක දාන්න sin එකට cos එක. ඔයාලම අපිට ලකුණු ප්‍රතිචාර කරනවා. හරි. පොඩි අපිට විදිහට ලක්කව හදන්න පුළුවන් වල පහසෙන්. ප්‍රතිඋත්තර 50 වෙනි 49 50 ඒවා ඒ විදිහට තමයි හදන්නේ. අවස්ථාවකට උඩ මේකට එක දාන tan එක දාන sec එක. වාරයක් එක දාන tan එක ඍණ sec එක. සමාන දෙකයි tan එක. ඔක කරන්නේ. හරි. අමතක මේකත් ඔයගොල්ලන් දැන් පේනවා අපි ඉස්සර තියලා කරා sin cos සම්බන්ධ ගැටලුවේදී මෙතන එක දාන tan එක ධන sec එකේ තියෙන්නේ. මෙතන තියෙන එක දාන tan එක ඍණ sec එක. නේද? එක දාන tan එක ධන sec එක, එක දාන tan එක ඍණ sec එක මේක ලියන්න එක දාන tan එක වල වර්ගය ඍණ sec වර්ගය කියලා. හරි. එතකොට මේක අපිට සුළු කරනකොට මෙතන එනවා එක දාන දෙකයි tan එක දාන tan වර්ගය. ඍණ අපිට sec වර්ගය ලියන්න එක ඍණ tan වර්ගය කියලා. හරිද? ඒක ලියවම අපිට එක දාන දෙකයි tan එක දාන tan වර්ගය. ඍණ එක දාන tan වර්ගය. මේ දෙක කරේ. sec වර්ගය එක දාන tan වර්ගය. එතන මෙතන sec වර්ගය එක දාන tan වර්ගය. එතන ඍණ එක ඍණ tan වර්ගය. එතකොට දෙක වෙනවා tan වර්ගය කැපෙනවා. ඔයන අවශ්‍ය කරලා සමාන ලක්ෂණ. හරිද? මෙතන වර්ග දෙක අතර බලන්නේ එක දාන tan වල වර්ගය sec වර්ගය. එක දාන දෙකයි tan වර්ගය sec වර්ගය ලියන්න එක දාන tan වර්ගය කියලා. එතකොට රීඩින් වැඩි කරාම sec එක දාන tan වර්ගයෙන් ऋण එක ऋण tan වර්ගය. එතකොට ऋण එක දාන tan එක වෙනවා. tan එක කැපුණාම අවශ්‍ය ප්‍රතිඵල ගන්න පුළුවන්. හරි.
ඊළඟ අපිට මේ ගැටලුව ගත්තා. sec වර්ගයේ cosec වර්ගය. sec වර්ගයේ cosec වර්ගය සමානයි tan වර්ගයේ ධන cot වර්ගය. ධන දෙක. දැන් sec වර්ගය ධන cosec වර්ගය සමාන tan වර්ගය ධන cot වර්ගය ධන දෙක කියලා අපිට අපකරන්න තියෙනවා. හරිද? දැන් සුදුසු සාමකාව කියරන්න. එතකොට අම්මත පැත්ත ගත්තොත් ඔයන් පේනවා sec වර්ගයේ සම්බන්ධ වෙන sec වර්ගය කියන්නේ එක දන්න tan වර්ගය වෙනවා. දැන් cosec වර්ගය කියලා කියන්නේ එක දන්න cot වර්ගය. එතකොට ඒක කෙලිම යොදන්න ගන්න පුළුවන් sec වර්ගය කියන්නේ එක දන්න tan වර්ගය. මාරේ cosec වර්ගය කියන්නේ එක දන්න cot වර්ගය කියලා. හරි. ඔය ගන්න පුළුවන්. එතකොට අපිට මේ ගුණිත ලියුවත් එක ධන tan වර්ගයේ ඊළඟ ධන cot වර්ගයේ ධන tan වර්ගයේ පාරක් cot වර්ගයේ. හරිද? එතන අපිට එනවා එක ධන tan වර්ගයේ ධන cot වර්ගයේ ධන tan වර්ගයේ වාරයක් අපි දන්නවා cot එක කියන්නේ එකට tan එක ලියන්න පුළුවන් නේ. cot theta එකට tan theta. මම cot වර්ගය ලියනවා එකට tan වර්ගයකට. ඒ වගේම මේ දෙක අපිට මෙතන දෙන එකයි. ඒ අනුව මෙතන එකත් එක දෙකක් වෙනවා. ආශ්‍රිතය tan වර්ගයේ ධන cot වර්ගයේ ධන දෙක. හරි. ඊළඟට අපිට cos 4 බලයෙන් θ දෙක sin 4 බලයෙන් θ. සමානයි 2 cos 4 ඍණ 1 කියලා. උපයන්තේ. cos 4 බලයෙන් θ දෙක sin 4 බලයෙන් θ සමාන 2 cos 4 θ කියලා අපිට උපකරණ තියෙන්නේ. ඒකෙත් එතකොට ඔයන් පේනවා පටන් ගන්නන්නේ කෙලිම වම්මත පැත්ත ගත්තාම වර්ග දෙක අතරේ cos 4 වර්ගය cos 4 θ වර්ගය. දැන් sin වර්ග θ වල වර්ගය. මේ පාඩලිය ලියන්න පුළුවන් වෙනවා නේ. इधर वर्ग देख अंतर है इधर इन्हें cos वर्ग थीटा ऋण sin वर्ग थीटा अंतिम का बजाय हम लोग cos वर्ग थीटा दाना sin वर्ग थीटा के अरे इधर मेगोड से काट करना एक आप ना इधर यहाँ पे इन्हें cos वर्ग थीटा ऋण sin वर्ग थीटा इन्हें ना दूसरे दिन देखा है cos वर्ग थीटा इन्हें sin वर्ग थीटा cos वर्ग थीटा लिया ना इधर sin वर्ग थीटा का नहीं करेंगे cos वर्ग थीटा से ट्रांसफर कर दो ඉතරේනවා cos वर्ग θ ඍණ 1 දන cos वर्ग θ වෙනවා. ඔයන්න මේක වෙනවා 2 cos वर्ग θ ඍණ 1. හරි. දැන් සමහරවිට විතර එකෙන් 2 sin θ උපකරණ දෙන්න පුළුවන්. ඒ වුණොත් එහෙම මේ cos वर्ग θ එකෙන් sin θ ලියවම අසුතරේ. හරි. ඔයකට ඒ ප්‍රතිවලේ වර්ග දෙකම භාවිත කරලා හදන්න පුළුවන්. මේක cos 4 බලයෙන් θ දන sin 4 බලයෙන් θ. මේක අපිට උපකරණ තියෙනවා. එකරින cos 4 එකරින 2 cos 4 තියෙන sin 4 θ. cos 4 බලයෙන් θ ධන sin 4 බලයෙන් θ සමානයි එකරින 2 cos 4 θ sin 4 θ කියලා. උපකරණ තියෙනවා. එතකොට මෙතනදී කොහොමද කරන්නේ? මේක අපිට වම්මත පැත්ත ගත්තම මේක ලියන්න පුළුවන් මේ විදිහට. cos वर्ग θ ධන sin θ සම්පූර්ණ වර්ගය කියලා. ලියුවොත් cos 4 බලයෙන් θ එනවා. හරිද? මේක වර්ග කරනකොට cos 4 බලයෙන් θ එනවා. මේ පදේ වල sin 4 බලයෙන් θ එනවා. නමුත් මේ දෙක උන්ට මැද පදේ මෙතන නැහැ. මේක අපි ලියන cos 4 බලයෙන් θ sin 4 θ එක ලියනවා අපි cos 4 sin 4 සම්පූර්ණ වර්ගය ලියවම cos 4 බලයෙන් θ එනවා sin 4 බලයෙන් θ එනවා. නමුත් මෙතන මැද පදේ මේක වර්ග කරාම එනවා 2 cos 4 θ sin 4 එකක්. ඒක මෙතන නැහැ. එන එකක් මෙතනින් අයින් කරනවා. හරි. මේක අයින් කරන්න පුළුවන්. අයින් කරාම එතකොට දැන් පේනවා මේ සරසාම යන එකයි එකක් වෙනකොට එතෙන්නේ එකේ වර්ගය දින 2 cos 4 θ sin 4 θ. තේරෙනවා අපිට ඒක හරින 2 cos 4 θ sin 4 θ. හරි. දරලා දාන්න බරත් අවදිසත් බලලා
හරි. මොකද අර ඒ හතර දන B හතර ආවොත් අපිට මේක ලියන්න පුළුවන් A වර්ධන B වර්ගයේ සම්පූර්ණ වර්ගය කියලා ලියුවම A හතර දන B හතර දෙකයි A වර්ග B වර්ගයක් එනවා. ඒ පදේ මෙතන නැතිද අපි මෙතනින් කයි කරනවා. ඒ වගේ වැඩක් කරේ. cos r කියලා සයින් සම්පූර්ණ වර්ගය කියලා ලියලා වැඩිපුරේ නැමෙද පදේ අයින් කරනවා දෙකයි cos r කියලා සයින් නැද්ද ඍණවල. හරි. ඒක අයින් කරාම ඕකේ. يعني මේක එකක් වුණාම අවශ්‍ය ප්‍රතිඵලට යන්න පුළුවන්. ඊළඟට අපිට cos ගණිත θ දන sin ගණිත θ සමානයි cos θ දන sin θ පාරක් එක ඍණ cos θ sin θ කියලා කරනවා. ඔය එක cos ගණිත θ sin ගණිත θ ඔය ප්‍රතිපලය. ඒක අපිට පේන මෙතන ඝන දෙක ඓක්‍ය සාධකෙන්නේ. ඒ ගණිත ධන B ගණන ඒ ධන B A වර්ගය ඍණ B ධන B වර්ගය. ඒතර මෙතන cos θ ධන sin θ. පාරක් ඒතර මේ පදේ වර්ගය cos වර්ගය θ ඍණ cos θ sin θ ධන sin වර්ගය θ. හරි. ඒතර මෙතන එනවා cos θ ධන sin θ. පාරක් මෙලෙක එකක් කරනකොට මෙතන එනවා එක ඍණ cos θ sin θ. ඔයම සරලව ප්‍රතිඵල එනවා. හරි. ඔය ගන්න පුළුවන්. සියත. මෙතනවත් sin හය බලයේ ධන cos හය බලයේ සමානයි එක ඍණ 3යි sin වර්ගයේ cos වර්ගයේ. හරිද? ඍණ හය බලයේ. तर මේක අපිට ලියන්න පුළුවන් ඝන දෙක ඓක්‍යතර ගන්න පුළුවන් මේ දෙයට. sin වර්ගය වල ඝනය. ධන cos වර්ගය වල ඝනය. හරි. එතකොට අපි දන්නවා ඒ ඝනය ධන B ඝනය આવොත් එන්නේ ඒ ධන B ඒ වර්ග ඍණ B ධන B වර්ගය. මේක මෙතන සකස් කරනවා. දැන් ඝන දෙක ඓක්‍යයට අපි දානවා. එතකොට එන්නේ ඒ වුණත් sin වර්ගයෙන් B වර්ගයට cos වර්ගයට sin වර්ගයේ ධන cos වර්ගය. හරිද? ඊට පස්සේ එන්නේ ඒ ධන B විතර ඒ වර්ගය. ඒතර මේ පදේ වර්ගය. sin වර්ගය වල වර්ගය. ඒතර sin 4 බලය වෙනවා. ඍණ AB වෙනට එන්නේ sin වර්ගයේ cos වර්ගය. ධන මේ පදේ වර්ගය කරන cos වර්ගය බලය. ඇදෙන්නේ? ඒතර මෙතන sin 6 බලය නම් sin වර්ගය වල ඝනය කියලා cos 6 බලය නම් cos වර්ගය වල ඝනය කියලා. ලියවම ඒතර ඝන දෙකයි එකෙන් ගත්තාම sin වර්ගය දාන cos වර්ගය. ඒතර sin මේ පදේ වර්ගය sin 4 බලය ඍණ sin වර්ගය cos වර්ගය දාන cos 4 බලය වෙනවා. හරි. එතකොට මේක සෙක. දැන් මෙතන අපිට අර ඉස්සෙල්ලා වගේම ගන්න පුළුවන්. sin 4 බලය දාන cos 4 බලය ගත්තාම අපිට සෙලෙක්ට් කරලා අපි කර විදිහට මේක ලියන්න අපිට sin වර්ගය දාන cos වර්ගය වල සම්පූර්ණ වර්ගය කියලා ගන්නවා. ගත්තම sin 4 බලය එනවා cos 4 බලයත් එනවා. හරිද? නමුත් මෙතන වැඩිපුර වෙන පදයක් එනවා දෙකයි sin වර්ගයේ cos වර්ගයේ ධන පදයක්. ඒක දැන් මෙතනින් අයින් කරනවා. ඍණ දෙකයි sin වර්ගයේ cos වර්ගය. නමුත් මෙතන ත්‍රිවිධ පදේ නෙමෙයි. ඍණ sin වර්ගයේ cos වර්ගය. ओके එතකොට වරන් පේනවා දෙන්නේ එකමයි එන්නේ මේකල් එකයි තර එකේ වර්ග එකක් වෙනවා. මේක සජාතිපද එකව නම වෙනවා 3යි sin වර්ගයේ cos වර්ගය. හරිනේ මේකල් එකක් වෙනවා. ඊට 2යි sin වර්ගයේ cos වර්ගය සහ ඊට sin වර්ගයේ cos එකව නම ඊට 3යි sin වර්ගයේ cos වර්ගය. එතකොට අවශ්‍ය ප්‍රතිඵල එනවා. ඒ විදිහට අපිට මේ විදිහේ හය වලක් આવොත් වර්ගයේ sin වර්ගයේ ඝනය සහ cos වර්ගයේ ඝනය කියලා ඝන දෙකයි එක්ක සූත්‍රය දාන්න පුළුවන්. ඔයගලන්ට මේ ටියුට් එකේ අපි දැන් කරපු කොටස් යටතේ පළවෙනි ගණන් 50 සම්පූර්ණ ඉවර කරන්න පුළුවන්. හරිද? ඒ 50 දැනට කරන්න. අපි ඊළඟ අභ්‍යාසයේදී ඉතුරු ටික කරනවා.